බංග කරාට මේ කතා කරන දේශනාවල් දෙවියන් වහන්සේ අපිට කතා කරන දේ තුල අපිත් නෑ බංග කරලා ලැජ්ජ හිතෙනවා. ඔබටත් ලැජ්ජ හිතේ මටත් ලැජ්ජ හිතෙනවා නා. තේරෙනවද? අපි දෙවියන් වහන්සේ තුල ගොඩක් වෙලාවට නෑ. ඒ වගේ තමයි හතරවෙනි කාරණාව ඔබට කතා කරනවා. ඔබට ආත්මික වර්ධනය විය හැකි අය සමග සම්බන්ධ වෙන්න. හලෙලුයා. ආත්මික වර්ධනයක් වෙන්න පුළුවන් මිනිස්සුත් එක්ක ඔබගේ සම්බන්ධතාවය ඇති කරගන්න කියලා කියන. ඒ වගේ තමයි ඔබ බෞද්ධිස්මය ලබාගෙන ඉන්න ඕනේ. හලෙලුයා. හැම අතින්ම ඔබ බෞද්ධිස්මය ලබාගෙන ඉන්න ඕන. අපි යමු පළවෙනි කාරණාවට. මම ගන්නම් විනාඩි 10ක් පළවෙනි කාරණාවට. 1 යොහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 13 අපිට කියනවා. කියවල 1 යොහන් 5:13. යොහන් 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ නාමය කෙරෙහි අදහන්නා වූ නුඹලාට මේ දේ මාලියා එව්වේ නුඹලා සදාකාලික ජීවනයේ ඇති බව නුඹලාට දැනගන්නා පිණිසය. උන්වහන්සේ ඉදිරියේ අපට තිබෙන නිසකකම නම් අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු. අප දනිමු නම් අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුය. යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණවන පාපයක් කරන බව ඔහු දුටුවොත් ඔහු යාචනා කෙරේවා. ආමේන්. හලෙලුයා. 13 කියනවා අපිට කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ නාමයෙන් කෙරේ අදන්නා වූ නුඹලාට මේ දේ මාලියා එව්වේ නුඹලාට සදාකල් ජීවනය ඇති බව. හලෙලුයා. හලෙලුයා. ගැලවීම පිළිබඳව ඔබ දැනුවත් වෙලා ඉන්න ඕනේ. ගැලවීම ලබන්නේ මොනකටද? අද ගොඩාක් අපි දකිනවා අපේ ස්වභාවයේ ඒ වගේ දේවල් උනා. ගැලවීම ලබන්න බංග කළාට රෝගේ සුව වෙන්න තු ගියම ඇවිලා ගැලවීම ලබනවා. බෞද්ධිස්ම වෙනවා. මේක වැරදි දෙයක්. දැන් යක්ෂාත්මය යන්නේ නැත්නම් බංග දේවගතිවරු උපදෙස් දෙනවා. ඔයා මේ ගැලවීමේ යාක්ෂාව කියන්නේ තේරෙනවද? එතකොට වාගේ යක්ෂාත්මයයි. නැත්නම් ඔබ මොනවද කියන්නේ බෞද්ධිස්ම ලබන්න යක්ෂාත්මයයි. ගැලවීම ලබන්න ඕනේ සදාතන ජීවිතයට ඇතුල් වෙන්නයි. ගැලවීම තුලින් පමණයි සදාතන ජීවිතයට මනුෂ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ ගැලවීම ගැන මහා දැනුවත් වීමකින් ඉන්න ඕනේ. ගැලවීම තුලින් පමණයි ඔබට සදාතන ජීවිතයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. රෝම 3:23 ඔබ බලන්න. සියල්ලෝම පව්කට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වී සිටිනවා. හalleluya. කවුද සියල්ලෝම පව් කරලා? සියල්ලෝම පව් කර දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වී සිටිනවා. මේ ගැලවිච්ච මිනිසයා. එහෙනම් මේ ගැලවිච්ච මිනිසයා ගැලවීම ආරක්ෂා කරගෙන නැහැ. ඔබ පව් කර යන මිනිසෙක් නම් ඔබගේ ගැලවීම ඔබ විනාශ කරගෙන තියෙනවා. ගැලවීම අවශ්‍ය කාටද? පව්කාර මිනිසයාට. පාපේ ඉන්න මිනිසයාට. බැඳීම් වල ඉන්න මිනිසයාට. ගැලවීම අවශ්‍ය වන්නේ මේ මිනිසයාට. මොනවාටද ගැලවීම ඕන වෙන්නේ? කොහේ යන්නද? සදාකාල ජීවිතයට. අද ගැලවීම ඕන කරන්නේ තට්ටු පහේ ගෙයක් ගහන්න. අද ගැලවීම ඕන කරන්නේ මේ දන්නවද මම අක්කරයක් දෙකක් ගන්න ගියානේ ඒකට. අද ගැලවීම ඒවා ඔක්කොම බොරු දේවල්, මානසික දේවල්. මානසික මිනිසයා ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ. ඇතුල් වෙන්නේ ආත්මික මිනිසයා පමණයි. ඔබගේ ආත්මය ආරක්ෂා කරගන්න. තේරෙනවද? ගැලවීමේ පහන නම් ඒ සුදාත්මයන් වහන්සේ ඔබගේ ජීවිතය හැමතිස්සෙම දල්වගෙන ඉන්න. ඔබ කොච්චර ස්වාමීන් වහන්සේ තමයි කිව්වේ නුඹ මුළු ලෝකෙම ලබා ගන්නත් වැඩක් නැහැ. නුඹගේ ආත්මය විනාශ කරගෙන. ඔබ මුළු ලෝකෙම දේවල් අයිති කරගන්න වැඩක් නැහැ. ඔබ සදාතන ජීවිතේ නැති එකෙක් නම් ඔබගේ ජීවිතය ඉවරයි එතනින් පස්සේ. ඔව්. ඒ වගේම රෝම 6:23 බලන්න. රෝම 6 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. මක්නිසාද පාපේ කුලිය නම් මරණය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්
අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනය. ඔව් මොකද පාපයේ කුලිය නම් මරණයයි. තේරෙනවද? නමුත් දෙවියන් ගැලවීම තුලින් දෙවියන් වහන්සේගේ දීමනාව අපි ලබන්න. අද ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගේ දීමනාව මොකද්ද ලබන්න කැමති? ඔව් මට යක්ෂය දුරු කරන්න බලය ඕනේ. මේක තමයි ඉල්ලන්නේ. යක්ෂය දුරු කරන්න බලය ඕනේ. මේවා ගැලවීම මේ උනාද කියන්නේ සදාතන ජීවිතේ යන දේවල් නෙමෙයි. මට මොනවාද ඕනේ? අනේ දැන් ආලේප ලබු දැන් සුදාත්තේ ලබලා දැන් ගැලවීම ලබලා ඉන්නවා කියන්නකො දැන් කවුරුහරි පාස් එකකට ගවොත් ඔයාට මම යාක්ෂා කරන්න යනවා. ස්වාමීන් වහන්සේ ඔයාලට දීමනාවක් දෙන්න කැමතියි. තේරෙනවද? මොකද්ද දෙවියන් යේසුස් වහන්සේගෙන් ලැබෙන දීමනාව නම් සදාතන ජීවිතයයි. අද කැමති මොනවාද? දීමනාව මට දෙන්න. රෝග සුව කරන්න ඕනේ. රෝග සුව කරන්න ඕනේ. හalleluya. රෝග සුව කරයි ස්වාමීන් වහන්සේ. තේරෙනවද? රෝග සුව කරයි දෙවියන් වහන්සේ. රෝග සුව කරයි යේසුස් වහන්සේ. යක්ෂ දුරු කරයි උන්වහන්සේ අපි ආරක්ෂා කරද්දී. අද අපිට තියෙන එකම උතුම් දීමනාව තමයි සදාතන ජීවිතය. හalleluya. සදාතන ජීවිතය උන්වහන්සේගේ දීමනාව නම් ඕ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාතන ජීවනයයි. රෝම 6:23 කියනවා. මොකද්ද දීමනාව? සදාතන ජීවිතයයි. කවුද අද කැමති මේ සදාතන ජීවිතයේ දීමනාව ගන්න? අද මේ ලෝකේ මාලිගාවල් තනන මිනිස්සයා කවදාකවත් මැරෙන්න බලාගෙන දේවල් කරන්නේ නැහැ. හුටස් පටස් ගාලා මැරෙනවා. අපි දකිනවා නේද? අක්ක පටස් වෙලා එකපාරට මැරෙනවා. අද බලන්න ගිහිලා ඔබගේ මුහුණුපතේ අන්තර්ජාලය බලන්න කොච්චර තරුණ තරුණියෝ මැරිලා ඉන්නවද කියලා. 70 80 90 ඉපදිච්ච අය මේ ඇයි ඒ අය මැරෙනවා. පංගුවක් අය දානවා අනිච්චවද සංඛාර. පංගුවක් අය දානවා මෝක්ෂ සුව කියලා. ආත්මෙට පිස්සු හැදිලා තියෙන්නේ. හොයා ගන්න බෑ යන්නේ කොහෙද කියලා. මෝක්ෂ සුව ලබන්න යනවාද එකෙක් මෝක්ෂ සුව දාපම අනිත් එක දානවා අනිච්චවද සංඛාර. ඉතින් ආයෙ එනවා නිවනට යන්න. නිවනට යන්න යද්දි තව එකෙක් දානවා මෝක්ෂ සුව කියලා. ඉතින් නිවාගෙන යන්න යද්දි ආයෙ එකෙක් පත්තු කරනවා. ඌ ආයෙ හැරිලා යනවා. ආත්මෙට යන්න තැනක් නැතුව අද එහෙ යනවා මෙහෙ යනවා. මෝක්ෂ සුවද නිවන් සුවද? මෝක්ෂ සුවද නිවයි ආර්ථයක් නැහැ. අරමුණක් නැහැ. හalleluya. මාවතක් නැහැ. අද මැරිච් එකා දන්නෙත් නැහැ කොහෙද යන්නේ කියලා. මැරිච් එකාගේ ජීවත් වෙලා ඉන්නේ උන් දන්නෙත් නැහැ ඌ කොහෙද යන්නේ කියලා. එහෙත් අදිනවා මෙහෙත් අදිනවා. හරියට අර කඹ අදිනවා වගේ තමයි. තේරෙනවද? අද මිනිස්සුන්ට යන්න අරමුණක් නැහැ. ගැලවීම ගැන දන්නේ නැහැ. කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. බිල්ඩින් හදා ඉන්නවා. තේරෙනවද? අපි අනේ ස්ථිර තරක් ඉල්ල ඉන්නවා. අද වැදලක් තින්නවා. අනේ ප්‍රෙසිඩන්ට් මට දෙන්න අර ඉස්සරහා තියෙන උඩ තට්ටුව මම ඔබට කීයක් හරි වැඩිපුරයි දෙන්නම් කියලා. මේ බිල්ඩින් හදන්න නෙමෙයි. අපිට මේ බඩු මුට්ටු හයි කරලා එයා කරලා හොඳ රිදෙනවා ඇත්තටම මගේ. හොඳ රිදෙනවා. ඇඟපත රිදෙනවා. බඩු මුට්ටු කැඩිලා ලක්ෂ ගානක බඩු මුට්ටු. ඒකට ඉල්ලන්නේ නැත්නම් වෙන මොනවාටද නෙමෙයි. ලස්සනට පොඩි තැනක් හදාගෙන දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. අපේ ඔක්කොම තියෙන්නේ පොඩියට තමයි. හalleluya. නමුත් ස්වාමීන් වහන්සේ එයාට අපි පොඩියට කරපම එයාට ඕන ලොකු වැඩ පෙන්න ගනි. මොකද අපේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රම සර්ව බලධාරී මැරිලා උත්තාන වුණා දෙවියන් වහන්සේ. අපි අදහන්නේ මැරිලා නිකන් මේ කුණු වෙලා ගිය ශරීර නෙමෙයි. පංගුවක් ශරීර තියනවලු තවංගුවක් ආගම් වල කතුරුවරුන්ගේ දිය වෙලා ගියාලු කුණු වෙලා ගියාලු පණුව ගහලා ගියාලු. වැඩක් තියනවාද? නමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය දෙවියන් වහන්සේගේ වචනේ කියනවා දාවිද් කොච්චර උතුම්ද? දාවිද්ගේ මොනවද කියන්නේ? ශරීරයේ පවා කුණු වෙලා ගියා. නමුත් ඒ උතුම් දාවිද්ගේ ශරීරයේ කුණු වෙලා ගියා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කුණු වුණේ නැහැ. හalleluya. ඇයි උන්වහන්සේ ස්වර්ගයෙන් ආවේ? උන්වහන්සේ ස්වර්ගයෙන් ආවේ. උන්වහන්සේ ආව වගේම උන්වහන්සේ මිනිසුන්ට පේන්න ගියේ හැංගි හොලා ගියේ නෑ. පංගුවක් කියව මැරුණා කියනවා. මැරුණාද නැද්ද දන්නේ නැහැ. ඇයි ලැජ්ජයි. ඒ දෙවිවරු ගැන කියන්නේ ලැජ්ජයි. නමුත් අපේ දෙවියන් වහන්සේ මිනිස්සු 450 පිරිපිරි තමයි ස්වර්ග රාජ්‍යෙට නැග්ගේ. හalleluya.
आमीन පැහැදිලිද ඔයගලන්ට මම කියන එක ස්වාමීන් වහන්සේ යහපත් ඔව් රෝම පොතේ 5:8 කියන දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරව සිටියේදී අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය හලෙලුයා අපි පව්කාරය වෙලා ඉඳි කවුද අපි වෙනුවෙන් මරුනේ ක්‍රිස්තුස් වහන්සේ මෙවැනි ගැලවීමක් තමයි අපිට ආවේ අපි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය පූජා කරපු දෙවි කෙනෙක් අපි අදහන්නේ හලෙලුයා අපේ දෙවියන් වහන්සේ කවදාකවත් අපෙන් දේවල් ලැබුණේ නැහැ. උන්වහන්සේ අපිට උපරිමය උන්වහන්සේ අපිට දුන්නා. දීලා පොඩි දේවල් තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ අපි කරනවාද කියලා බලාගෙන ඉන්නවා. ප්‍රති උපකාරය උන්වහන්සේ බලාගෙන ඉන්නවා. හලෙලුයා. ඒ බලාගෙන ඉන්න තවත් ඔබට ආශිර්වාද කරන්න. ස්වාමීන් වහන්සේව අදහන මනුස්සය උන්වහන්සේ ලැජ්ජාවට පත් කරන්නේ නැහැ මගේ දරුවනි. ඔබ හිතන්න එපා කවදාකවත් ඔබ ලැජ්ජාවට පත් වෙයි කියලා. ඔබ හැබැයි ඔබගේ ඇදහිල්ල මේ ගැළවීම පළුදු කරගන්න නැතුව ඔබ යන්න. බංගකා ඉන්නවා. මොනවද කියන්නේ? ඇදහිල්ල ගඳ ගස්ස ගන්න එපා කියලා අපිට උපදෙස් දීපු අය හිටියා. හalleluya. අද මොකද වෙන්නේ? උන්ට ගඳ ගැහුවද පණුව ගැහුවද කියලා අපි දන්නේ නැහැ. මේ වගේ මිනිස්සු ඉන්නවා. ඒ නිසා ගඳ ගහන මිනිස්සුත් එක්ක ඔබගේ ජීවිතය ඔබ තියාගන්න. ඔබගේ ගැලවීම ඔබ ආරක්ෂා කරන්න. ඒ වගේම අප උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපේ නොදන්නා වූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්න සැලැස්සුසේක 2 කොරින්ති 5:20 කියවන්නේ. අප වෙනුවට අපේ පාපය වෙනුවට උන්වහන්සේ අපේ පාපය අරගෙන උන්වහන්සේ කුරුසෙට ගියා කියලා කියනවා. 2 කොරින්ති 5:21. හalleluya. පාපයක් දන්නේ නැති උන්වහන්සේ 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. අප උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදන්තා වූ උන්වහන්සේ අප වෙනුවට පාපේ වෙන්නට දෙවියන් වහන්සේ සැලසුසේක. හalleluya. පාපයක් නැතුව හිටියා උන්වහන්සේ අපි වෙනුවෙන් උන්වහන්සේ පාපයක් වෙන්නට සැලසුණා කියලා කියනවා. උන්වහන්සේ අපි වෙනුවෙන් උන්වහන්සේ පාපේ දරාගත්තා. තේරෙනවද? දැන් මම මෙහෙම සුද්ධට ඇදගෙන ඉන්නවා කියන්නකෝ. තේරෙනවද? ඔබගේ අතේ තියනවා කියන්නකෝ දූවිලි වැදිලා. ඔබ මොනවද කරන්නේ? ඇවිල්ලා මේ දූවිලි ඔක්කොම මගේ ඇඟේ පිහදනවා නේද? මේ මගේ සුදු ඇඳුමේ පිහදපුවා මොකද වෙන්නේ? ඔබගේ අතට මොකද වෙන්නේ? අත සුදු වෙනවා. දැන් කාගේ ඇඟේද කුණු තියෙන්නේ? මගේ ඇඟේ. පැහැදිලිද? ඊට පස්සේ මොකද කරන්න යන්නේ? දැන් ඔයගොල්ලෝ ඔක්කොගේම අත් ගිහිල්ලා හොදන්න බැරි නිසා මම කියනවා පුතේ ඇවිල්ලා දුවේ ඇවිල්ලා මේකේ පියද ගන්න. මේ ඇඳුමේ පියද ගන්න. මම ගිහිල්ලා හොද ගන්නවා. ගිහලා උන්වහන්සේ මොකද කරේ? අපි වෙනුවෙන් දැන් මම ගිහිල්ලා ගඟට පයින්නවා. ඇඳුම පිටින් ගඟට පයින්නවා. මොකද උනේ? ගඟට පැනලා ආයෙ ගොඩට එනවා. එතකොට මොකද වෙන්නේ? මගේ ඇඳුම සුදු වෙලා නමුත් මම මැරිලා නැහැ. උන්වහන්සේ මේ වගේ දෙයක් කරේ. උන්වහන්සේ දැනන් ඉතින් ඔබ ගිහිල්ලා ගඟට පැන්නොත් ඔබ ගිහිල්ලා මැරෙන්න පුළුවන්. අනිවාර්යෙන් මැරෙනවා. එතකොට ඔබ ආයෙ එන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දන්නවා පීනන්න. ස්වාමීන් වහන්සේ දන්නවා කොහොමද ඒ ගඟෙන් ගැලවෙන්න ඕනි කොහොමද කියලා. ඒක නිසා උන්වහන්සේ දන්නවා මම පීනන්න දන්නවා පුතේ මම මේ වතුරෙන් ගැලවෙන්නේ කොහොමද කියලා දන්නවා කියලා. උන්වහන්සේ කියනවා කුරු ටික ගාපම් මගේ ඇඟේ. මම දැන් ඔබ පිරිසුදුව ඉඳපම් පුතේ. මම ගිහිල්ලා බෑලා මම ඇඳුම් ටික සෝලකට මං ආයෙ එළියට එනවා. උන්වහන්සේ කිව්වා එහෙම. මම මැරිලා තුන්වෙනිදා නැගිටිනවා කියලා උන්වහන්සේ කිව්වා එහෙම. උන්වහන්සේ දැනගෙන තමයි උන්වහන්සේ දෙන්න ගියේ. හalleluya. පැහැදිලිද ඔයාලට මම කියන එක? උන්වහන්සේ මන් දිහා බලන්න තේරෙනවද? බය වෙන්න එපා. දරුවා ගැන මම බලන්න. ඔයගොල්ලෝ මන් දිහා බලන්න. මොකද ඔයගොල්ලෝ දරුවා දිහා බලපුවම ඊට පස්සේ මට බලන්න එකෙක් නැති වෙනවා. මම බලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද ඔයාලට මම කියන එක? ඒක නිසා ස්වාමීන් වහන්සේ මොනවාද ගඟට අපි වෙනුවෙන් උන්වහන්සේ අපේ රෙදි හේදුවා. අපි මොනවද කරන්නේ? අනුන්ගේ රෙදි හොදන්න මම. ස්වාමීන් වහන්සේ ඔබ තවත් රෙදි හොදන්න යන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ අපේ රෙදි හොදලා අපිව උන්වහන්සේ පවිත්‍ර කරගෙන කුණු ගා ගන්න නැතුව ඉන්න. හalleluya. අපි කියවනේ 5:21.
ඔව් ඒ වගේම රෝම පොතේ 5:1 කියනවා දෙවියන් වහන්සේ ස්වකීය ඒකචාතක පුත්‍රයා දෙන තරම් ලෝකෙට ප්‍රේම කළසේක. මේ ගැලවීම තුල ගැලවීම සඳහා උන්වහන්සේගේ ඒකචාතක පුත්‍රයා උන්වහන්සේ මේ ලෝකෙට දුන්නා. මොනවා වෙනද දුන්නේ? අපිව ගලවන පිණිස. උන්වහන්සේ කරුණ කොටගෙන ගැලවීම ලබන පිණිස. රෝම 5 යොහාන් 3:16 තමයි ඒක කියන්නේ. රෝම 5:1 කියනවා අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබේ. හාලෙලූයා. අපි ඇදහිල්ල කරුණු කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබනවා. හාලෙලූයා. අපිට ඇදහිල්ලක් තියෙනවා නම් දෙවියන් වහන්සේ තුල. අපි දෙවියන් වහන්සේ තුල අදහන මිනිස්සෙක් නම් ඒ ඇදහිල්ල කරුණු කොටගෙන අපිට ධර්මිෂ්ඨකමක් තියෙනවා. හාලෙලූයා. ඒක කියනවා රෝම 5:1 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවම පත් කිරීමක් නැත. ආමෙන්. මේක තමයි යහපත්ම දේ. රෝම 8:1 කියවන්නේ. ඔව් 8:1 කියවන්නේ. මේක තමයි අත්‍යවශ්‍ය දේ. හාලෙලූයා. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය. එහින් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ වූ සදාකාල ජීවනදායක ආත්මයන් වහන්සේගේ විවස්ථාව පාපේන මරණයෙන් විවස්ථාවෙන් ආමෙන්. දැන් මෙතන කියනවා වරද්ද ගන්න එපා. මෙතන මොකද්ද කියන්නේ? මෙතන මොකද්ද කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත. ගැලවීමේ ගැලවීම ගැන උගන්වද්දී අපිට කියනවා ගලවපු මිනිස්සයා දඬුවමට පත් වෙන්නේ නැහැ කියලා. ගලවපු මිනිස්සයා නෙමෙයි දඬුවමට පත් වෙන්නේ නැත්තේ. ගලවපු මිනිස්සයා දෙවියන් වහන්සේ තුල ඉන්න මිනිස්සයා තමයි දඬුවමට පත් වෙන්නේ නැතු යන්නේ. හාලෙලූයා. ඔබ කොච්චර ගැලවීම ලබලා කිව්වත් ඔබ දෙවියන් වහන්සේ තුල නැත්නම් ඔබ දඬුවමට පත් වෙන්න යනවා. ඇයි දෙවියන් වහන්සේගේ වචන වරද්ද ගන්න එපා. ගැලවිලා ඉන්නේ අපි දඬුවමටපත් වෙන්නේ නැහැ. ඕ මම යනවා අද ගණිකාවක් හම්බෙන්න. ගැලවිලා ඉන්නේ මම අද යනවා යුරෝ 200ක් දීලා මට ඕන නම් මට අපිට මේ ගැලවීම ලාපු ළමයි කතා කරලා මට ගෑණියෙක් ඕන නම් සිස්ටර් පාස්ටර් මම යුරෝ 200ක් දීලා තමයි යන්නේ. ඇත්ත. මේ නමස්කාර කරපු ළමයි කතා කරලා එහෙම කිව්වා. මට ගෑණියෙක් ඕන නම් මම යුරෝ 200ක් දීලා යන්නේ. අංගෝ කායල පුක කතා කරන්නේ නියපොත්ත නැහැ කියලා අපි දන්නවා. නමුත් කතා කරන්නේ එහෙමයි. ඇත්ත මේ කතා කරපු දේවල් අපි කියන්නේ. මරලා ගිය දේ, බෝම්බ ගහලා ගිය දේ, පීයෙන් අනපු දේ. ඇත්ත දේවල්. මේ වගේ මිනිස්සු කවදාක සුවංගරාජ යන්නේ නැහැ. උන් ඉඳාගෙන ඉන්නවා. එකපාරක් වතුරේ එබිලා ආවනේ. මේක තමයි ගැලවීම කියලා. එකපාරක් මොනවාද? අන්‍ය භාෂාවක් වල මේක තමයි ගැලවීම කියලා හිතාගෙන ඉන්නේ. මේ ඔක්කොම පාවෙලා යන්න යනවා. පහවෙන්න එක දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනය. හාලෙලූයා. වචනේ පාවෙන්නේ නැහැ. තේරුණාද? අපි දෙවියන් වහන්සේ තුල ඉන්න ඕනේ. කොච්චර බෞද්ධ වල 10 පාරක් බෞද්ධ අපි මම අඳුරන මගේ සහෝදරියකුත් ඉන්නවා මේ දෙපාරක් බෞද්ධිස්ම කරලා ඉන්නේ. ඇයි? පළවෙනි පාර බෞද්ධිස්ම කරද්දි මට නිකන් දැනුන්නේ නැහැ වගේ. ඊළඟට ආයේ මේ රටේදී බෞද්ධිස්ම කරා. මේ වගේ පාස්ටර්ලාත් ඉන්නවා. ඔබ අවුෙන්න එපා. හැබැයි කියන්නේ මොනවද? අපි තමයි හරි මාර්ගය යන්නේ. අපි තමයි හරි මාර්ගය පෙන්නන්නේ. හරි මාර්ගය පෙන්නන්නේ කොහොමද? මම බයිබලයේ පෙන්නලා කියනවා වැරදි කරපු එකාට මේකට අත තියලා දියුරුපන් කියලා. මම ඉස්සර අපිට කරපේෝ. මේ දේවදාසයෝ මේක කියලා තියෙනවා බොරුවට නිරන්තරව උන්වහන්සේගේ වචනේ තුල දියුරන්න එපා කියලා. පාස්ටර්ම කියනවා දියුරුපන්. අහගෙනද ඉන්නේ මන්දියා වරන් ඉන්න. දේරද දියුරුපන්. මම උඩු කුරුඤ්ඤං ගාලා තවත් කුරුඤ්ඤං එකක් ගැහුවා. පිස්සු ඇදෙනා බලවත් දේවගතුරු මේ රටේ ඉන්න අය. මේ මං ඉස්සර අපිට මගේ ගෙදරදී කිව්වේ. ඒගොල්ලන්ගේ සභාවට යන දෙන්නෙක් වැරදි කරලා. වා කුරිනා කියලා දියුරුපන් කියලා කිව්වා. අවදාක මම කියන්නේ නෑ. බය කරන්න මම කරන්න කියනවා නමුත් දියුරන්න දෙන්නේ නෑ බයිබලේ කාලා. හාලෙලූයා. බය කරන්න කියනවා මම බයිබලේ කියලා දියුරන්න කියනවා. කියවගම ඉතින් ඇත්ත කියනවා කියන්න ඕනේ එක. බය තියෙන එක අනිත් එකයි තියෙන්නේ. බය නැති එකයි ඉතින් විනාශ වෙලා යනවා. මට මොනවද කරන්නේ? එහෙනම් සිස්ටර් කිව්වා වගේ කේසේ අපේ ගමේ කිව්වා. එහෙනම් පැහැදිලිද? ඉතින් ඒක තමයි කියන්නේ. ඉතින් මේ වගේ තැනක බංගක් වෙලාට මිනිස්සු ඉන්නවා. පැහැදිලිද ඔයාලට මම කියන එක? අපි කොතනද ඉන්නේ? රෝම 5 යන නේද? 8
අටේක ඔව් කිසිස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඩුවම් පත් කිරීමක් නැත. කිසිස් ගැලවුණා කියලා නෙමෙයි. ගැල වතුර බෞද්ධ ලැබුවා කියලා නෙමෙයි. සුදාන්ත ලැබුවා කියලා නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවිලා ඉන්න මිනිස්සුන්ට දඩුවමක් නෑ. වරදවා තේරුම් ගන්න එපා. ගොඩාක් අය දැන් පව් කරගෙන යනවා. තේරෙනවද? කරගෙන යනවා. ඉබ්බ කවදාකවත් දකින්නේ නැහැ නේ ඉබ්බගේ කට්ට උදකින්න ඉස්සරහා විතරයි. ඒ නිසා ඌ ඇදගෙන පව කරලා යනවා. ඌ පව කරලා ඔළුව පල්ලයට දා ගන්නවා. කවුරු හරි එනවා දැක්කම ඌ හිතන්නේ ඌ දැක්කේ නැහැ කියලා. නමුත් අනිත් මිනිස්සු දකින්නවා ඒක. ඉබ්බව කණේකා කරනනේ කට්ට ඇතුලේ ඉන්නේ බඩුව තවා කියලා ආවයි යනවා. පැහැදිලිද? ඒ වගේ තමයි පව කරන එක. ඌ දන්නේ නැහැ. මම යනවා ලස්සනට යනවා සුදු ඇඳලා යනවා. ගිටාර් එල්ලගෙන යනවා, ඩ්‍රම් සෙට් එල්ලගෙන යනවා, ඕගන් එල්ලගෙන යනවා, බයිබල් උස්සගෙන යනවා. මම තමයි ගැලවීම ලබලා ඉන්නේ සුද්ධවන්තයා. නමුත් මිනිස්සු දන්නවා මූගේ පිටිපස්සේ තියෙන කට්ටේ තරම. ඔළුව බාගත්තට වැඩක් නැහැ. ඉබ්බා මාට්ටු කොහෙ ගියා? පැහැදිලිද? ඒ වගේ තමයි පව්කාර මිනිස්සයා කොච්චර ගියද නැහැ යක්ෂයා වුණා කරන්නේ. මේ පම්පෝරි ගහගෙන යන්නේ මගේ එකේ කියලා පෙන්නනවා. ඔව් ඒ පෙන්නන්නේ කොහෙද දන්නවද? අපි ගිහිලා මම කලාට කොන් එක කපන්න ගියාම නැත්තම් මම සිංහල කඩේකට ඇතුළුනාම පාස්ටර් මේ අරගොල්ලෝ එන්නේ ඔයගොල්ලන්ගේ සභාවටද? ඔව්. අයියෝ මේ ඒ වගේ ඒගොල්ලන්ටද ඔයා මේ උතුම් ගැලවීමක් ගැන කියලා දෙන්න උතුම් වචනයක් කියලා දෙන්න. ලැජ්ජයි ඌ හතයි. ඔව්. පංගක් කලාට ඉතනවා මේ මොනවාද අපි කියලා සුභාරංචිය කියනවනේ. කියපම අරයන්ෙත් ඔයාලා දෙන්න කියලා අපේ සුභාරංචියට ඩොක්ක දෙන්න යනවා. ඉතින් මං කියන ඉතින් මේවා අපිට කරන්න දෙයක් නැහැ මේ වගේ මිනිස්සු. අපිට කරන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේ එහෙම නැහැ. උන්වහන්සේ සුද්ධයි. ගැලවීම ආරක්ෂා කරගන්න මනුෂ්‍යයා විතරයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න යන්නේ. හාලෙලූයා. ආමෙන්. ස්වාමීන් වහන්සේ යහපත්. අපි ඊට පස්සේ බලමු මොනවාද? රෝම 8:38-39. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදය. මක්නිසාද මරණයටවත් ජීවනයටවත් දූතයන්ටවත් අධිපතිකම් වලටවත් දැන් පවතින දේවලටවත් මතු පැමිණෙන දේවලටවත් පරාක්‍රම වලටවත් උසටවත් ගැඹුරටවත් අන් කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇත්තා වූ වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නට නොහැකි වන්නේ යයි ඒකාන්තයෙන්ම දනිමි. ආමේන්. හාලෙලූයා. 8:38 නේ. කිසිම දෙයකට ස්වාමීන් වහන්සේ තුල තියෙනා මේ ගැලවීමේ සම්බන්ධතාවයෙන් අපිව වෙන් කරන්න බෑ. හalleluya. ඔබ උස්තන් දිහා බලන්න යන්න එපා. ඔබ මිටිදන් දිහා බලන්න යන්න එපා. ඔබ දෙවියන් වහන්සේ දිහා බලාගෙන යන්න. පවකරාට ඔබ කවදාකවත් මම හැමදාම කියන දේ තමයි සභාවේ මිනිස්සු දිහා බලාගෙන යන්න එපා. සභාවේ දෙවියන් වහන්සේ දිහා බලාගෙන යන්න. හalleluya. ඒ මිනිස්සු කවදාකවත් වැටෙන්නේ නැහැ. ඒ මිනිස්සු කවදාකවත් කලකිරීමකටපත් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු කවදාකවත් ඇල්මැරෙන්නේ නැහැ. හalleluya. අද ඔබ ඇල්මැරිලා ඉන්නවනම් ඔබ ඇල්මැරිලා ඉන්නේ ඔබගේ අල්ලපු දකුණු පැත්තේ ඉන්න කෙනා දිහා බලලා. ඔබගේ වම් පැත්තේ ඉන්න කෙනා දිහා බලපුවම. ඔබගේ පිටිපස්සේ ඉන්න කෙනා ඉස්සරහා ඉන්න කෙනා දිහා බලපුවම තමයි ඔබ ඇල්මැරිලා ඉන්නේ. ඔබ බලන්න එතනින් එහාට මිනිස්සුන්ගෙන් එහාට බලන්න. දෙවියන් වහන්සේ දිහා බලන්න. හalleluya. උන්වහන්සේ දිහා බලන්න. උන්වහන්සේ දිහා බලාගෙන යන්න. උන්වහන්සේ කාටවත් කිව්වේ නැහැ. වරෙන් යම කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ ගියා. උන්වහන්සේ ගියා. උන්වහන්සේ කුරුසිය දක්වාම ගියා. උන්වහන්සේ ගැලවෙන්න ඕන මිනිසයා උන්වහන්සේ පසුපස ඇවිල්ලා ඒ ගැලවීම ලැබුවා. හalleluya. ඒ නිසා ඔබ දිව්‍යයන් වහන්සේ දිහා බලාගෙන යන්න. යේසුස් වහන්සේ දිහා බලාගෙන යන්න. හalleluya. යේසුස් වහන්සේ දිහා බලාගෙන ගියොත් ඔබ කවදාකවත් විනාශ වෙන්නේ නැහැ. ආමෙන්. හalleluya. ඒ වගේම යෝහන් 10 මොනවාද මතෙව් 28:20 කියනවා මතක තබා ගන්න ඔබේ ගැලවීම යේසුස් වහන්සේ තුල සුරක්ෂිත බව. තේරෙනවද? යේසුස් වහන්සේ තුල ඔබගේ ගැලවීම සුරක්ෂිත බව මතක තියාගන්න. යෝහන් 10:28-29 කියනවා ඔබ යේසුස් වහන්සේ ඔබේ ගැලවුම් කරුවා නම් ඔබ විශ්වාසය තබනවා නම් ඔබ සදාකාලම උන්වහන්සේ සමග ස්වර්ග රාජ්‍යයේ වාසය කරන බව විශ්වාස කරන්න. හalleluya. හalleluya.
ඔබ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබගේ ගැලවුම් කාර්යයක් කියලා ඔබ පිළිගන්නවා නම් ඔබ දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව පිළිගත්ත කෙනෙක් නම් උන්වහන්සේව අදහන කෙනෙක් නම් මේ මම යේසුස් වහන්සේව පිළි අරගත්තානේ යේසුස් වහන්සේව අදහනවා කියලා වෙලා කුඩු ගහලා ගංජා ගහලා අරක්කු පීලා බොණ්ඩ තිය ගෑනු පස්සේ ගිහිල්ලා මේ එතකොට සල්ලාලකම් දූෂණකම් හොරකම් වංචාව ඔක්කොම කරලා මම යේසුස් වහන්සේව දන්නවා කියලා වැඩක් නැහැ. ඇයි ඒ උන්වහන්සේ කියන්නේ මම ඔබ දන්නේ නැහැ කියලා. ඒ මිනිසුන්ට නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ කියන්නේ. තේරෙනවද? ඔබ ස්වාමීන් යේසුස් වහන්සේව දැනගෙන උන්වහන්සේව අනුගමනය කරන උන්ට කියන්නේ මොනවද කියලා දන්නවද? මොනවද කියන්නේ? මොනවද කියන්නේ? මොනවද කියන්නේ? මේ ක්‍රිස්තියානිකාරයන් කියන හොඳ වචනයක් කියනවා. මූලධර්මවාදී. මූලධර්මවාදී කියන්නේ ක්‍රිස්තියානි. ඒ කියන්නේ ක්‍රිස්තියානි ධර්මයම පමණයි මගේ ජීවිතය කරගත්තු විදිහට වෙන්න. හරි. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා ඔබ මරයි උඹට ගහයි කමක් නැහැ. මේ ලෝකේ ගහලා මරුණා නම් එදා ඉවරයි ජීවිතේ. ඊට පස්සේ ඒ වෙලාවෙම ස්වාමීන් වහන්සේත් එක්ක පාරාදීසයේ අපි ජීවත් වෙනවා. උන්වහන්සේ කියනවා මා නිසා මල කෙනෙක් ඉන්නවද? ඒ මිනිසයා මැරෙන්නේ නැහැ. හාලෙලූයා. නුඹ මල නමුත් ජීවත් වන්නේ කියලා උන්වහන්සේගේ වචනේ කියලා තියෙනවා. අද මැරුණ මිනිසයා දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න යනවා. Hallelujah. Hallelujah. මැරෙන්න බයද සුදි? අනාවේ කින්නෝ මට දායන්න වැඩේ පාස්ටර් දෙවියන් වහන්සේට කියන්න බැරිද තව අවුරුදු 20ක් විතර මට කල්ලි කරලා දෙන්න කියලා මේ දෙවියන් වහන්සේ මට කිව්වනේ අද එන්න කියලා. මට කියන්න බැරිද අනේ මගේ නෝනා තාම තරුණයි දාලා යන්න විදියක් නැහැ. නේද? අපි එහෙම බය නැහැ නේද? හalleluya. ඒගොල්ලන්ව බලා ගන්න දෙවියන් වහන්සේ ඉන්නවා. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ ඉන්න පුළුවන්. බය වෙන්න එපා පුතේ. heart attack නැහැ නේ. හalleluya. දෙවියන් වහන්සේ ආවත්. ආමෙන්. නේද? ඔබ අද මැරෙනවා කියලා කවුරු හරි කිව්වම බය වෙන්න යන්න එපා. නේද? බය වෙන්න යන්න එපා. ඇයි ඒ? ඔබ මැරෙන මොහොතේ ඔබගේ ගැලවීම ගැන ඔබ බය වෙන්න. ඔබගේ ස්වාමීන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය ගැන බය වෙන්න. ඒක නැත්තම් තමයි ඔබ බය වෙන්න ඕනේ. හැමදේම පව් කරලා ස්වාමීන් වහන්සේගේ මහිමේ නිහින වෙලා ඉන්නවා කියනවා. ඒ නිසා ඔබ බය වෙන්න ඕන. ඒ දේ ගැන. හalleluya. පැහැදිලිද ඔයාලට මං කියන්නේ මැරෙන එක ගැන බය වෙන්න එපා. බලමු. ස්වාමීන් වහන්සේගේ වචන බයිබලයේ උගන්වන සභාවක ඔබ ඉන්න ඕනේ. මේ වගේ තේරෙනවද? දේශනා කරද්දී ටිකක් රිදෙනවා නම්, දේශනා කරද්දී ඇඬෙනවා නම්, දේශනා කරද්දී පොඩක් ඇඟපතේ අමාරුව දැනෙනවා නම් ඒ සභාවක තමයි ඉන්න ඕනේ කියලා කියනවා. තේරෙනවද? අනේ දේශනා කරද්දී මේ නිින්ද යනවා. මේ සනීපයි. අද හරි සනීපයි අප්පා. ඔව්. පැය භාගයයි පාස දේශනා කරේ. අර පාසල ඉන්නේ පැය භාගයක් දේශනා කරනවා. ඔව්. මේ හරි සනීපයි අප්පා. ඔව් හිතරි දෙන්නේ නැහැ. පව කරලා අපිට තේරෙන්නේ නැහැ නේද? හිතරි දෙන්නේ නැහැ. හරි සන්තෝෂයි සතුටුයි. නේද? සතුටුයි ඔබ දන්නවද? මේ යක්ෂයා ඌ එනවට පස්සේ ඌ යනවලු මොනවද කියන්නේ දිය නැති තැනක් මොනවද පිරිසුදු කරලා තියෙන තැනක් හොයාගෙන යනවලු පිරීලා නැති තැන හිස් තැනක් හොයාගෙන යනවලු එහෙමද අපි ගොඩක් වෙලාවට නේද භාවනා කරනවා ඇයි හිස් වෙන්නේ එහෙමද අපේ හිතේ තියෙන දේවල් අයින් කරන්න ඇයි අයින් කරන්න ස්වාමීන් වහන්සේ කියන්නේ පුරව ගන්න කියලා. ස්වාමීන් වහන්සේ කියන්නේ පුරව ගන්න මොනවලින්ද? කුණු ගොඩවල් වලින්ද? අසුචි වලින්ද? නැත්නම් මුත්‍රා වලින්ද පුරව ගන්න කියන්නේ? නෑ උන්වහන්සේගේ සුද්ධ වචනෙන් අපිව පුරවගෙන ඉන්නෝනේ. යක්ෂයා මොකද කරන්නේ? එළෙව්වට පස්සේ ඌ යනවලු හොයාගෙන තේනවද? දිය නැති තැන්. වචනේ නැති තැන්. එහෙනම් හිස් වෙලා තියෙන තැන් හොයාගෙන ගිහලා මොකද කරන්නේ? 7 දෙනෙක් අරන් එනවලු. ඒ මිනිහව කවදාකවත් නැගිටවන්න හම්බෙන්නේ නැහැ. එකෙක් ඉඳිත් අපි බොහොම අමාරුවෙන් ඇරියේ. 7ක් අහලවසේ උඩ දින. සෝරිම තමයි. නැත්තම් කියනවා බඩුම තමයි කියලා කියනවා. එහෙමද? නියම තමයි ඉතින් ආයේ. වැඩක් නැහැ කතා කරලා ඉතින්. සෝරිම තමයි. සෝරි ඩොට්කොම් කියලා කියනවා නේද? ඉවර ඩොට්කොම් කියවලදී ඉවරම තමයි. එහෙමද? මේ වගේ තමයි. එකෙක් ඉඳලා ආවුව ගලව ගන්න අමාරු 7ක් ආවට පස්සේ.
බාවෙන්න එපා. ඔබ ළඟ දකුණු අත පැත්තට පෙකා නැත්තම් වම් අත ඊට පෙකා නැත්තම් ඔයා සන්තෝෂ වෙන්න. ඔයා නැතුව ගියාට උට 7ක් ඉන්නවා දැන්. තේරෙනවද? හාලෙලූයා. පැහැදිලිද මං කියන්නේ? සන්තෝෂ වෙන්න. හැබැයි ඔබව අරන් ගියගෙන එක ගැන සන්තෝෂ වෙන්න. සභාව යන ගොඩනැගිල්ලක් නෙවෙයි සභාව යන මිනිස්සුන්නේ. හාලෙලූයා. සභාව මයින්න පුළුවන් ඔබ ගොඩනැගිල්ලගෙන. සභාව කියන්නේ මිනිස්සු. යේසුස් වහන්සේ ගැන විශ්වාස කරන ඇදහිලිවන්තයෝ. ස්වාමින් වහන්සේ ගැන විශ්වාස කරන මිනිස්සු තුල පමණයි සභාව තියෙන්නේ. නේද? දේව ගැටිවරයාව විශ්වාස කරගෙන අනේ පාස්තාද හාස්කමක් කරයි. පාස්තාද නේද? මොකක් හරි මැජික් එකක් කරයි. අද අපි එහෙම කියලා විශ්වාස කරන් යන මිනිස්සු තුල දේව සභාවේ මිනිස්සු නෙමෙයි. පාස්තා විතරයි සභාවේ මිනිස්සු අසභාවී. වෙන දැන් වල ඉන්නේ. ආමෙන්. ඒ නිසා සභාව කියන්නේ ඔබම දෙවියන් වහන්සේ විශ්වාස කරපු ඔබම. තේනවද? මොනවා කියන්නේ? අපි බලමු 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 16 මොනවද කියන්නේ? සභාවක වැදගත්ම දේ තමයි දෙවියන් වහන්සේගේ වචනේ කියලා දීම. හාලෙලූයා. පංගුවක් ඔබ දන්නවද මේ දේශනා කරන්නේ නැති සභාවක් තියෙනවා? නේද පුතා? ඔයගොල්ලෝ කියන්නේ ඉස්සෙල්ලාම දේශනා කරන්නේ නැති සභාවකට. දේශනා කරන්නේ නැති සභාවල් තියෙනවා. නමස්කාරය විතරයි. ඇයි ඒ දේශනා කරන්න බෑනේ? යකාට දේශනා කරන්න බෑනේ. නේද? නමස්කාර කරනවා. මං කියන්නේ මේ නමස්කාර කරන්නේ උන් යක්කු කියලා. නමස්කාර කරනවා. හැබැයි දේශනා කරන්නේ නැත්තම් දන්නවා එහෙනම් මේක වෙන නමස්කාරයක් තමයි කියලා. මොකද පාස්ටර් හොඳටම බීලා ගෑනු පස්සේ ගිහිල්ලා ඇවිල්ලා ඉරිදර නමස්කාර කරනවා නම් ඒක අපිට කියන්න පුළුවන් ද සුද්ධයි කියලා. ඕ කල්වාරි ගීතිකා කියන්න පුළුවන්. කියන්නේම කල්වාරි ගීතිකා තමයි. තේරෙනවද? කියන්නේම කල්වාරි ගීතිකා. කියන්නේම හැබැයි මොනවද කරන්නේ? සභාව ඉවරෙච්ච ගමන් පාස්ටර් නාගසලා. ඔව්. ආයේ වාහන මිනිස්සු පරිත්‍යාග කරන්නේ වාහන. ඉතින් මේ වගේ නමස්කාර යක්ෂයාගේ දේවල් බය නැතුව කියනවා. දේශනා කරන්නේ නැහැ නේ. දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්නේ නැහැ නේ. ඉතින් මිනිස්සු කොහොමද ගැලවෙන්නේ? මේක ව්‍යාපාර විතරයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ තුල ඔබ ගමන් කරන මිනිහෙක් නම් දෙවියන් වහන්සේ ගැන කතා කරන මිනිහෙක්. පාස්ටර් වීඩියෝ කරන්නේ අප්පා. සිස්ටර් ටිකන් ඔරෝගරම ඉන්නේ. දැම්මොත් දාන්නෙම කිසුස් වහන්සේගේ වචන තමයි. පොඩ්ඩක් විනායලා වීඩියෝ කරලා නිකන් උපාඩි වචනයක් දැක් කියාගෙන ඉන්නකො සිස්ටර් නිකන් ගෑණි එක්ක මේ වගේ කැමති. ඔරෝගන ඉන්නේ බං අර බලපන් පොඩි සිස්ටර් නිකන්. ඔරෝගන මගේ පුම්බකටම ඉන්නේ. පොඩ්ඩක් වැරදි වෙන්න බෑ. ඉතින් අපි මිනිස්සුනේ බං. අපි ස්වර්ගෙන් ආපෙවුන්ද? නේද? මේව සරලව යන්න තමයි කැමති. ඒව දාස්. නේද? ඒ වගේ තමයි ගොඩක් කරලා කැමති. අපිට හැමතිස්සම උපදෙස් දෙනවා නම්, අපිට හැමතිස්සම අවවාද කරනවා නම් නේද? නිකන් ඉඳ දෙන්නෙම නැහැ. අවවාදම කරනවානේ තාත්තා යම්ම බලන්න ඕනේ. අවවාදම කරනවානේ. නේද? නේද පුතා? නේද? අවවාදම කරනවානේ. කතා කරන්න බෑනේ මේ දෙන්නත් එක්ක. අවවාද යාත්‍රා කරපම්ම කියලා කියනවා. අපි මේ කතා කරන්නේ පොඩක් මේ තාත්තේ මේ යාත්‍රා කරන්නේ නැත්නම් පාස්ටර් යාත්‍රා කරලා කියන්නේ හාස්කමක් කරන්න කියලා කියන්නේ. මුන් කියනවා අපිට යාත්‍රා කරපන් කියලා කියන්නේ. යාත්‍රාවෙන් තමයි දෙවියන් වහන්සේ තුල අපිට ආශිර්වාදය ලබන්න පුළුවන්. හalleluya. ස්වාමීන් වහන්සේගේ වචනේ සඳහන් වෙන්නේ. ඔව් කියන්නේ. 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. දෙවියන් වහන්සේගේ මිනිසයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිරිස දේවානුභාවයෙන් දුන් දීවිල්ල ඉගැන්වීමටත් තරවටුවට හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත් තිබේ. හalleluya. දෙවියන් ඔබගේ සභාවේ
මොනවද කියන්නේ? ඉගැන්වීම තියෙන්න ඕනේ. තරවට්ටු කිරීම තියෙන්න. හැමතිස්සෙම ඩොකු අයිනවනම් සන්තෝෂ වෙන්න. ඇයි දෙවියන් වහන්සේ කියපු තැන තමයි අපි ඉන්නේ. තේරෙනවද? ඒ වගේ තමයි හික්මවීමටත්. තේරෙනවද? හික්මවීම කියන්නේ මොනවද? ඉවසීම තියෙන්න ඕනේ. පාස්ටර්ගේ සිස්ටර්ගේ හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. තේරෙනවද? සිස්ටරත් තේරෙනවද? පාස්ටර්ත් තේරෙනවද මං කියන එක? හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. තේරෙනවද? හික්මවීමක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ධර්මිෂ්ඨකමක් තියෙන්න ඕනේ. අපි තුල ඔයගොල්ලෝ පාපයේ දකින්නවනම් ඒ ස්වභාවය ඉන්න බෑ. දැන් කවුරු කියනවා නම් එහෙම මේ ස්වභාවයෙන් අපි ගියේ ඔව් පාස්ටර් තුල පාපේ දැකලා කියලා. අන්න ඒ මිනිස්සු හරි. නේද? අපි ස්වභාවයෙන් ගියේ ශිෂ්ට තුල පාපේ දැකලා කියලා. අන්න ඒ මිනිස්සු හරි. නේද? අපි ස්වභාවයෙන් ගියේ මම ස්වභාවයට ගියා. ස්වභාවයට තව එක්කෙනෙක් ආවා. එයාගේ පාපේ මගේ පාපේ සෙට් වෙනවා. ඒ නිසා අපි ස්වභාව දාලා අපි දෙන්න ගියා. මේ වගේ දේවල් තමයි වෙලා තියෙන්නේ. ස්වභාවයේ පාපේවත් ස්වභාවයේ අධර්මිෂ්ඨකමවත් දැකලා නෙමෙයි. අර ස්වාමීන් වහන්සේ පව්කාරයා ස්වභාවයෙන් එන්නේ පාපෙන් ගලවන්න. ඔයා පව්කාරයෙක්ද? මේ මමත් ඔය වගේ දේවල් ඉස්සර කරලා තියෙනවා. මට දැන් ආය ආසයි යන්නේ. අපි දෙන්න යන් ස්වභාවයට ගියොත් ඔවා කරන්න හම්බෙන්නේ නැහැ. අපි දෙන්න එළියට ගිහිල්ලා ඔය පාපේ කරගෙන ඉන්න. මේක තමයි අද වෙලා තියෙන්නේ. ඒක පැහැදිලිද? කාට හරි මගේ ස්වභාවයෙන් ගිය කවුරු හරි කියනවනම් ඔයාගේ වැරදි නිසා තමයි ගියේ කියලා ඇවිල්ලා මාත් එක්ක ප්‍රසිද්ධිය කතා කරනවා. මට පුළුවන් ස්වාමීන් වහන්සේ එදා ලිව්වා වගේ සභාවේ පැහැදිලිව කතා කරන්න. පොතක ලියලා දෙන්න පුළුවන්. ඔබ මේ වගේ කියලා. හලෙලුයා. හැබැයි මම වෙන කාටවත් කියන්නේ නැහැ. ඌ ඉස්සර අපිට තමයි කතා කරන්නේ. හලෙලුයා. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ ගල් ගහන්න ආපුවා මොනවද කරේ? උන්වහන්සේ මුකුත් කිව්වේ නැහැ. මුකුත් කිව්වේ නැහැ. උන්වහන්සේ ගත්ත ඇඟිල්ල පොළවේ ලියාගෙන ගියා. බඩු අතුරුදහන්. එකෙක්වත් නැහැ. ගල් ගත්තු එකෙක්වත් නැහැ. ඔක්කොම විසිරලා ගියා. තේරෙනවද? ඉගැන්වීම තියෙන ස්වභාවක පව් කරන මිනිසයාට ජීවත් වෙන්න බෑ. දෙවියන් වහන්සේ ගැන කතා කරන මිනිසයාට දැන් ඔබට වංගරාට දේශනා කරද්දී ඔබට වංගරාට කතා කරන ඔබේ සිත කතා කරන ඔබ ගැන ඔබගේ දුර්වලකමක් ඇති. හැබැයි ඔබට දේශනා කරද්දී කතා කරන්නේ නැත්තම් ඔබ ධර්මිෂ්ඨ මිනිසෙක්. තේරෙනවද? ඔබ සුද්ධ මිනිසෙක්. ඒ ගැන ආඩම්බර වෙන්න නම් ලුසිෆර් වගේ උඩඟු වෙන්න යන්න එපා. තේරෙනවද? තමන්ගේ ධර්මිෂ්ඨකම ගැන ආඩම්බර වෙන්න උඩඟු වෙන්න යන්න එපා. ලුසිෆර් උඩඟු වෙන්න ගියා. පොඩ්ඩක් ඉහළින් ඉන්න ඕනේ. ඒ වගේ වැඩිච්ච උන් ඉන්නවා. පාස්ටර් සිස්ටර් ගියාම එක එක තැන් වල සලකනවා. මම අපිට සලකන්නේ. ඒ නිසා මම පාස්ටර් කෙනෙක් වෙන්න ඕනේ. මගේ පවුල සිස්ටර් කෙනෙක් වෙන්න ඕනේ. උඩඟුකම වැටිලා යනවා. නිෂ්ඵලයි. වැඩක් නැහැ. තවකලාට දෙවියන් වහන්සේගේ බයිබලේ රාත් දවල් එන්නේ නොවි කියවනවා. ඉගෙන ගන්නවා. ඇස් දෙක වැටෙනවා. සෙරෝටේප් ගහලා කියවනවා. ඉගෙන ගන්නවා. හැබැයි තමන්ගේ ජීවිතේ කිසිම දෙයක් නැහැ. ඇයි ඒ කියන්නේ? තමන්ගේ දැනුම ලබාගෙන උඩඟුකම ප්‍රවුඩ් එක උඩඟුකම අහංකාරකම ලබා ගන්න. ඒ මනුස්සයා මේක දැනගත්තා කියලා ස්වර්ගයට යන්න යන්නේ නැහැ. මේක පවත්තන මිනිහා ඇරෙන්න. මොකද නැද? ඉබ්බගේ කට්ට පේනවනේ අපිට. ඔළුව අහංගගත්තට කට්ට පේනවා. පැහැදිලිද මං කියන එක? මේ අන්තිම කාලේ අපි ඉන්නේ අන්තිම කාලේ. මම නම් දැන් ඉන්ජෙක්ෂන් දෙකම අරගෙන ඉන්නේ. තුන්වෙනි එක චිප් එක වින්දන්නේ නැහැ. ඒක නම් ඉතින් ගන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි ගන්න බය වුණා. ඉන්ජෙක්ෂන් ගියදී යක්ෂයා කිව්වා මහරයා කිව්වා IC60 කිව්වා ගන්න බය වුණා. ඇත්තටම බය වුණා. මයි ක්‍රිස්තයි එවුල ඉතින් ගන්න විතරක් කියලා. ඉතින් දේව ධර්මයේ උගන්වන හොඳට දේව ධර්මාචාර්යවරුන් ඒගොල්ලෝ කිව්වා බය වෙන්න එපා. අපි අධ්‍යයනය කරලා තියෙන්නේ මේක ගන්න කියලා. බය අපි ඒකට තමයි අපේ බය. ගාලා ගිහලා දෙකම ගහලා ඉන්නේ. හැබැයි මැරෙන්න බය නිසා නෙමෙයි ගෑවුනේ.
නේද? මැරෙන්න බෑ නේද? මොකද අපිට කොරෝනා හැදිලත් අපිට මුකුත් උනේ නැහැ. පාස් කරන් ගියා කොරෝනා අපි. මුකුත් උනේ නැහැ. ඉතින් කොරෝනා ඇවිල්ලා ගිහිල්ලා මුකුත් උනේ නැත. ඉන්ජෙක්ෂන් ගහපම මරියනවා. ඉන්ජෙක්ෂන් ගෑවි ඉතින් දැන් මේ ග්‍රීන් පාස් ඕනේනේ. පොඩ්ඩක් හරි නැත්තම් මේ සභාවට එන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. නමුත් මේක 608 නෙමෙයි නිසා දෙවියන් වහන්සේගේ මේ මොනවාද ඒ ස්වාමීන් වහන්සේගේ වචනය ඒ ප්‍රකාශ කරපු දේ නෙමෙයි නිසා අපි ඒ ගත්තා. නමුත් 608 කියලා දේවදාසයෝ කිව්වොත් ඒ කියන්නේ මේ ඔය නම් පචක් නෙමෙයි ඔය පාංගලාට පොල් අල්ලගෙන ගහපුවම අපි කුරුම්බ ගෙඩියක් කඩන්න කියලා කුරුම් බැට්ටි තඩනවානේ. කුරුම් බැට්ටි නෙමෙයි අපි කතා කරන්නේ. හොඳ කුරුම්බා හොඳ පොල් වලු ගැන තමයි අපි කතා කරන්නේ. ඒ වගේ හොඳ වල්ලකින් ගෙඩියක් කඩනොත් එහෙම අපි දන්නවා එහෙනම් මේක බඩුව තමයි කියලා. පැහැදිලිද? ඒ නිසා විමසිල්ලේ ඉන්න අවදියෙන් ඉන්න. අපි දන්නේ නැහැ මේකෙන් පස්සේ මොන චිප් එකෙන් යනවද කියලා. චිප් එකක් ඇවිල්ලා ඇඟට දානවා කිව්වොත් ස්වාමීන් වහන්සේ එහෙමද කිව්වේ? චිප් එකක් ඇවිල්ලා ඇඟට දානවා. බාර් කෝඩ් එකක් ඔබගේ නළලේ කොටනවා. එහෙම වුණොත් තමයි ඒක යක්ෂයාගේ මාර්ක් එක. මේක 608 කියලා කෙලින්ම කියනවා. පැහැදිලිද? එහෙනම් දෙවියන් වහන්සේ ගැන උගන්වන තැනක අපි ඉන්න ඕනේ. හාලෙලුයා. සෑම දිනකම දෙවියන් වහන්සේ වෙනුවෙන් කාලය වෙන් කරන්න. හාලෙලුයා. සෑම දිනකම දෙවියන් වහන්සේ වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඉතින් මටත් ලැජ්ජා හිතෙනවා මම කරලා මගේ ජීවිතේ මම කොච්චර දෙවියන් වහන්සේට කාලය වෙන් කරලා තියෙනවද? හැංගෙන්න හිතෙනවා මගේ කට්ට පේනවා වගේ වේරද මොලට. එයා කට්ටක් පේනවා අපේ නෝනට නම් පේනවා ඇති මගේ කට්ට ඕවා කියන්නේ. මොකද එයා දන්නවනේ මම කොච්චර කාලයක් දෙවියන් වහන්සේට දෙනවද කියලා. මගේ දුර්වලකම් තියෙනවා. අඩුපාඩුකම් තියෙනවා. තේරෙනවද? මම ස්වාමීන් වහන්සේ කිව්වනේ පරිසවර දිවසවර මොනවාද මේව එල්ලගෙන හිටියනේ දේවල් වහන්සේගේ වචනේ මේව එල්ලගෙන හිටියා. උන්ගේ වාටි වල බිමක් ගෑනවලු. දේව වචනය. ස්වාමීන් වහන්සේ මොනවද කිව්වේ? නුඹලා හොරුය මංකොල්ලකාරය සුදු උණු ගාගත්තු සොහක්කොතවල් වගේ කියලා කිව්වා. ඇයි ඒ? උඹලා සුදට ඉන්නවා ලස්සනට ඉන්නනේ කොණ්ඩලියා ජෙල් ගාලා බීරලා ඉන්නේ ලස්සනයිද? රවුලටියක් කපලා කට්ටේ කපලා ලස්සනට ඉන්නේ නේ. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා මගේ ඇතුළ හරි නෑ. ඇතුළ කුණු වෙලා පරිසවරුන්ට කියනවා. ඉතින් අපිට පොඩ්ඩක් වදිනවා. මොකද අපේ තියෙනවනේ අඩුපාඩුකම් දුර්වලකම්. නේද? අපි දෙවියන් වහන්සේ තුළ ගත කරන මෙච්චර අඩුවෙන් ගත කරලා ස්වාමීන් වහන්සේ මෙච්චර ක්‍රියා කරනවා. අපි දෙවියන් වහන්සේ වැඩියෙන් ගත කරොත් ස්වාමීන් වහන්සේ කොහොමද ක්‍රියා කරන්නේ? එතනට ඔබ එන්න ඕන. හාලෙලුයා. හැමතිස්සෙම දෙවියන් වහන්සේ තුළ ගත කරන්න ඕන අනුර. නේද? දැන් බස් එකක් එනවා ඔයා යන්න. දැන් මේ බස් එක ඔයා දැන් දුරදී දකින්න හරිසෝ බස් එක එනවා. විනාඩි 10ක් තියෙනවා කියලා දාලා තිබ්බා. මම මේ සීතලේද රස්නේද ඉන්න කැමතිව. බස් වලට ඉන්න කැමති රස්නේ කාලේද සීත කාලේද? ඩක්කල් උත්තර දෙන්න ඕනේ වෙලා නැහැ. නැත්නම් මම ආයෙ වගේ ප්‍රශ්න අහන්නේ කවදාවත්. සීත කාලේ ඉන්න කැමති. දැන් රස්නේ කාලේ මෙයා බස් එකේ ඉන්නවා. දැන් උත්තර දිගට ඇදලා දිගට දාලා පල්ලි ගිහිල්ලා මම යන්න ගෙදර යන්නේ. මෙයා දැන් ඉන්න උත්තර දාඩි දාලා ඉන්නවා. විනාඩි පැය කාලක් තියෙනවා කියනවාද? අපේ මෙතන ඉන්න කට්ටිය බය වෙලා ඉන්නවා. පැය කාලක් තියෙනවද? ගෙදර ඇති බරක් වෙයිනේ. එහෙම තමයි ඉන්නේ. ඔය පැය කාලක් තියෙනවා කියලා දැන් ඉන්නවා බස් එකට වෙලා. දැන් මේ බස් එක එනවා දැන් දුර පේනවා. පැය කාලක් තිබ්බ බස් එක විනාඩි 2කින් එනවා. හරිසෝ. හැබැයි බස් එක එනවා. බස් එකේ දාලා තියෙනවා for service කියලා. බස් එකේ දාලා තියෙනවා ගමනාන්තය යන්නේ නැහැ කියලා. මගේ නරය යන්නේ නැහැ කියලා. පැහැදිලිද? මොන තරක කේන්තියක් එනවා ඒ වෙලාවට. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ තුල සම්බන්ධතාවයක් නැති මිනිස්සයාට වෙන්න යන්නේ. ඔබ බස් එක එනවා නග ගන්නෙ නැහැ. ඇයි ඒ? සම්බන්ධතාවයක් නැහැනේ. නේද? අඩුම ගානේ බස් එක ආවා කියන්නකෝ. ඔබ ළඟ සීසන් එක තිබ්බේ නැත්තම් ටිකට් එක තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? දැන් ටිකට් හොඳ වෙලාවට මේ බස් වල ටිකට් එක ගහලා නගින්න ඕනේ නැහැ. නැගලා ගහුවත් එකයි ගහන්න නැතුව ගියත් එකයි. අල්ලුවත් නේ ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් අල්ලන්නේ නැහැ ගොඩක් වෙලාවට කලාතුරකින් තමයි අල්ලන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ටිකට් එක ගහලා නගින බස් තියෙනවා. මම හිතන්නේ ප්‍රංශේ තියෙනවා නේද? ප්‍රංශේ ටිකට් එක ගහලාම තමයි නගින්න ඕනේ. මෙට්‍රෝ එකේ පැනලා යන්න බෑ. මෙච්චරක් උසයි. මේව තමයි හැමතිස්සම දොරවල් වැහෙන්නේ. ඒකෙදුත් පයින්ම ඉන්නවනේ.
ඕ මොකක් හරි බෑග් එකක් දාලා මෙහෙම පද්දනවා. ඕ මෙහෙම පද්දපුවම මෙන්න හැරෙනවා දොර. දන්නවා ගේම් දෙන්නේ. එහෙමත් පයින්නවම ඉන්නවා. උස්සට ගහලා තියෙනවා. මෙහෙ නම් ඉතින් මෙට්‍රෝ වලින් පැනලා යන්න පුළුවන්. කෝච්චියට පැනලා යන්න පුළුවන්. තේනවද? බස් එක එනවා. ටිකට් එක නැත්තම් ටිකට් එක ගහලා යන්න ඕනේ නම්. තේනවද? දැන් ඉස්සරහට එනවා ග්‍රීන් කාඩ් එක. ග්‍රීන් කාඩ් එක ඒක එනවා සනිදාරියකට එනවා. ඊට පස්සේ ඒක ගාලා මෙන්නුවා තමයි නගින්න පුළුවන්. තේනවද? දැන් නිකන් හරි ටිකට් එක නැත්තම් මොකද දෙන්නේ? මේ බස් එකේ ඔබට යන්න බෑ. මොනතරම් වේදනාවක් ඒද? තේනවද? මේ වගේ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි ගමන. මේක එන්ට යනවා ඉතාමත් ඉක්මනින්. ඒ කාලේ ලං වෙලා තියෙනවා. ඒ කාලේ ප්‍රථම ඔබට මම කතා කරමින් ඉන්නවා. ඒ නිසා ඔබ සූදානම්ෙන් ඉන්න. දෙවියන් වහන්සේ තුල සම්බන්ධතාවය වැඩි කරගන්න. මේක ස්වාමීන් වහන්සේ ඔබගෙන් ඉල්ලන දෙයක්. දෙවියන් වහන්සේ වෙනුවෙන් දිනකට කාලය වෙන් කිරීම වැදගත්. සමහර අය මේට නිශ්චය කාලයක් කියති. නිශ්චය කාලයක්. තේරෙනවද? අපි පංගොක්කයි කියන පැය දෙකමාරක් කියලා. ඒ වගේම කියන තව අය මේට নমස්කාර කාලය කියලා කියනවා. নমස්කාර කරන කාලයක් කියලා කියනවා. මේ අපි උන්වහන්සේට වෙන් කරන උදෑසන හෝ හවස් කාලයකී මොන වේලාවක වුණත් කෙසේනම් කරත් අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේ සමග කාලය ගත කිරීමේ. ඔබගේ ජීවිත කාලය ගතවන්නේ කෙසේද? හැමතිස්සම තේනද? ඔය පැය දෙකක් දෙවියන් වහන්සේ තුල ගත කරලා පැය දෙකක් ලෝකේ ගත කරොත් තේනද? අනවශ්‍ය දේවල් වලට ගියොත් වැඩක් නෑ. අර පැය දෙකක් නිෂ්ඵලයි. හැමතිස්සම දෙවියන් වහන්සේ තුල ගත කරන්න. ඔබ දෙවියන් වහන්සේ තුල මොකද අපේ මාතෘකාව? මම යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවෙමි. හාලෙලූයා. උන්වහන්සේ අනුව යන මිනිසෙක් නම් ඔබ ස්වාමීන් වහන්සේ තුල හැමතිස්සෙම කාලය ගත කරන මිනිසෙක් වෙන්න. යාච්ඡාව ඒ දෙවියන් වහන්සේ සමග කතා කිරීමයි. යාච්ඡා කරනවා කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ සමග කතා කරනවා. ඔබගේ අවශ්‍යතාවයන් හා ප්‍රශ්න ගැන කතා කරන්න තමයි යාච්ඡාව තියෙන්නේ. අපි යාච්ඡා කරන්න ඕනේ. යාච්ඡාව මඟ පෙන්වීම ඉල්ලන ඒ වගේම ඔබගේ අවශ්‍යතා ලබා දෙන කියා ඉල්ලන දෙවියන් වහන්සේට කොතරම් ආදරයද කියන දෙයක් තමයි යාච්ඡාව. තේරෙනවද? අපි දෙවියන් වහන්සේට කොච්චර ආදරය කරනවද කියලා පෙන්වන්න පුළුවන් අපේ යාච්ඡාව තුලින්. හාලෙලූයා. ඒ වගේම දේ වචනේ කියවීම, සභාවක බයිබලයේ ඉගැන්වීම, අමතරව ඔබ බයිබලයේ කියවා අවශ්‍ය වේ බයිබලයේ සාර්ථක කිතුණු ජීවිතේට අවශ්‍ය සෑම කරුණක්ම අඩංගු වේ. බයිබලයේ සෑම කරුණක්ම ඔබ බයිබලයේ කියවන්න ඕනේ. ඔබ බයිබලය බෙදා ගන්න ඕනේ, ඉගන්වන්න ඕනේ. මේ දේවල් ඔබගේ ජීවිතේ වෙන්න ඕනේ. හාලෙලූයා. බයිබලයේ දන්නේ නැහැ කියලා ඉන්න බෑ. තේරෙනවද? ස්වාමීන් වහන්සේ ඔබට වචනේ ඇහෙන්න සලස්වනවා. ඒ වචනේ කතා කරන්න. මනුෂ්‍යත් එක්ක කතා කරද්දී දෙවියන් වහන්සේ ගැන කතා කරන්න ඕනේ. හාලෙලූයා. අපි ගොඩක් වෙලාවට යාළු මිත්‍ර ආදිත් එක්ක අපි කතා කරන්නේ මොනවාද? අපි කතා කරන්නේ? මේම වැඩිපුර මේම අංශක 45 පනලා 90ට ඇරුණාට ගණන් ගන්න එපා පුතේ. මොකද මට ඔක්කොගේ මොනවල් බලන්න ඕන නිසා මං හැරෙන්නේ. හාලෙලූයා. තේරෙනවද? අපි මොනවාද කතා කරන්නේ? අපේ යාළු මිත්‍රාදීන් දෙමව්පියන්ත් එක්ක අපි මොනවද කතා කරන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ ගැන කතා කරනවද? අම්මට කොච්චර කියලා දෙනවද දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන හැම වෙලාවෙම අපි ස්වාමීන් වහන්සේ තුලම යන්න. මට කිව්වොත් එහෙම අම්මා රවණා බොරවනවා. ඒ නිසා මොකද කියන්නේ? අම්මත් එක්ක කතා කරන්නේ. කතා කරන්න එපා. කතා කරන්න දෙවියන් වහන්සේ ගැන. ගහන්න නෑ නේ අප දුරකථනයෙන් ගහන්න බෑනේ. කතා කරන්න. රැව්වට කමන්නේ, ගෙරෙව්වට කමන්නේ, බැන්නට කමන්නේ. අද මොනවද කරන්නේ? තම කරන්නේ මේ අපිත් එක්ක ගොඩාක් සම්බන්ධතාවය තියාගෙන ඉන්නවා. හිතවත්කම් තියාගෙන ඉන්නවා. අපේ මොනවද කියන්නේ මේ নমස්කාරය ෂෙයා කරන්න කැමති නෑ. ඇයි ඒ? එතකොට මොකද වෙන්නේ? මගේ යාළු මිත්‍ර මොන ආයිද දන්නේ නෑ. එනම මොන මගුලටද දෙවියන් වහන්සේ ගැන කතා කරන්නේ. හැබැයි ලෝකේ තියෙන ඔක්කොම වැසිකිලි වල තියෙන දේවල් මොනවද කියන්නේ? කාණු වල තියෙන දේවල් ඔක්කොම තියෙනවා. තමන්ගේ මොනවද කියන්නේ? අන්තර්ජාලේ. නමුත් තමන් තමන් නමස්කාර කරන ස්වභාවයේ දේවල් තම කරාට ඔබ කරාට ෂෙයා කරන්නේ නැහැ. එනද? මේ වගේ තමයි
දෙවියන් වහන්සේ තුළ හැමතිස්සෙම සම්බන්ධතාවය ඉන්න. තවත් කෙනෙකුට ඉගැන්වීම දෙන්න. තවත් කෙනෙකුට දේශනාවක් අරින්න. දේව වචනේ අරින්න. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ආමෙන්. මේ වගේ තමයි අපි දෙවියන් වහන්සේ තුළ අපේ සම්බන්ධතාවය තියෙන්නේ. ඒ වගේ තමයි හතරවෙනි කාරණාව. ඔබට ආත්මිකව වර්ධනය විය හැකි අය සමග සම්බන්ධ වන්න. හාලෙලූයා. ඔබගේ සම්බන්ධතාවය ඔබ අපි ගොඩක් වෙලාවට කැමති නේද? අපිට ටිකක් කුණුවarpයක් කියනවනම් නේද? මම මේ කියනවට නෙමෙයි කියන්නේ. අපි ටිකක් කැමති ඒ වගේ නේ. අපිට ටිකක් විසුරුවක් කරනවා නම් විහිළුවක් කරනවා නම් අපි ඒත් එක්ක ගොඩක් වෙලාවට සම්බන්ධතාවය තියාගන්න කැමති. අපිත් එක්ක ගොඩක් වෙලාවට ඕපදූපයක් කියනවනම් තවත් කාට හරි බයිනවනම් අපි ඒත් එක්ක සම්බන්ධතාවයක් තියා. ඇයි ඒ? මටම ගැළපෙන ජොයින්ට් එක කියලා අපි හිතාගෙන ඉන්නේ. එහෙනම් ඔබ යන මාර්ගය හරි නෑ. පැහැදිලිද? ඔබගේ සම්බන්ධතාවය හරි නෑ. තේරෙනවද? ඔබගේ කුණු කතා කියන්න, ඔබගේ මොනවද කියන්නේ? ඕපදූප අහන්න තවත් කෙනෙක් කැමති නම් ඔබ කතා කරන කෙනාගෙන් ඔබට මොනවද කියන්නේ? ඒකට අනුබල විතරක් ලැබිලා ඔබ කවදාකවත් යහපත් මාර්ගයට ගෙනියන්නේ නැත්නම් අනේ ඔයා කතා කරන්නේ නරක දෙයක් නේ. ඔයා එයා ගැන කතා කරන්න එපා. තේරෙනවද? ඔයා එයා ගැන කතා කරන්න එපා. එයා දෙවියන් වහන්සේ තුල යන කෙනෙක්. ඔයා ගැන කතා කරන්න එපා. හොඳ නෑ. දෙවියන් වහන්සේගේ වචනේ එහෙම කියලා තියෙනවා. අපි මිනිස්යාගේ දුර්වලකමක් දැක්කොත් ඒක හදන්න ඕනේ කියලා, හදලා ගෙනියන්න ඕනේ කියලා. එහෙමද කතා කරන්නේ? නැත්නම් අනේ අරක මෙහෙම අනේ ඕකේ ඔහොම තමයි. ඕක ඔහොම තමයි. උන් ඔහොම තමයි. කියලා අනුබල දෙනවා නම් ඔබගේ සම්බන්ධතාවය හරි නෑ. ඒක දෙවියන් වහන්සේ තුල යන ගමනේ ඒක සම්පූර්ණත්වයක් යන්නේ. හalleluya. සම්පූර්ණත්වයක් නෑ. පැහැදිලිද ඔබට? ඔබගේ සම්බන්ධතාවය හොඳ වෙන්න ඕන. හalleluya. 1 කොරින්ති 15:33 වලට. 1 කොරින්ති 15:33 තව කෙනෙක් හේබ්‍රෙව් 3:13 බෙල්ල ගන්න. ඒක කියන්නේ නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය. ධර්මීශ ලෙස පිළිද පවු නොකර සිට පාලා. මක්නිසාද සමහරු දෙවියන් වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලැජ්ජාවට නොපවුන පිරිස මෙසේ කියමි. හalleluya. ඔව් ඒ වගේම හේබ්‍රෙව් 3:13 කියවන්න 10:24ත් කියවන්න. ඔව් හේබ්‍රෙව් 3 පරිච්ඡේද 13 පදය. නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාර කමෙන් දැඩි නොවන පිණිස අදයයි කියන තෙක් දවස් පතාම එකිනෙකාට අවවාද කරපල්ලා. මක්නිසාද මොනවද කියන්නේ? හැමතිස්සෙම තමන් ආදරය කරන කෙනා හැමතිස්සෙම අවවාද කරන්න ඕනේ. දැන් ඔබගේ ඒක තමයි යහපත් සම්බන්ධතාවය කියන්නේ. දැන් කවුරු හරි ඔබට හැමතිස්සෙම කුණු කතා කියනවනම්, හැමතිස්සෙම නරක දේවල් කියනවනම් මොනවද කියන්නේ? එයාට යහපත් දේ කතා කරන්න ඔබට වගකීමක් තියෙනවා. ඔබට වගකීමක් තියෙනවා. ඒ මිනිස්යාව හදාගෙන ගෙනියන්න. හalleluya. ඔබට බෑ ක්‍රිස්තියානි දරුවෙක් හැටියට එයාට එක්ක ඒ ලෙසම සම්බන්ධතාවය පවත්වන්න. එයා මේ දෙවියන් වහන්සේ මෙතන කියන්නේ ඔබ මොනවද කියන්නේ සම්බන්ධතාවය පවත්වන්න එපා කියන්නේ මේ පෞකාර මනුෂ්‍යව අයින් කරන්න කියන එක නෙමෙයි. තේරෙනවද? ඒ පෞකාර මනුෂ්‍යගේ පාපයට අනුබල දෙන්න ක්‍රිස්තියානි ගමන යන ඔබට බෑ. පැහැදිලිද? ඒක තමයි දාන දෙන්න සල්ලි දුන්නේ නැහැ කිව්වම අම්මලා තරහ වෙන්නේ. තාත්තලා තරහ වෙන්නේ. නෑ ඒක තමයි හරි. දෙන්න බෑ. මොකද ඔබට දෙවියන් වහන්සේගේ මාවතේ යනවා නම් ඔබට කකුල් දෙකක යන්න බෑ. දාන දෙන්න ඕන නම් දාන දෙන පැත්තේ ඵලයක්. තේරෙනවද? වැරදි කරන්න ඕන නම් වැරදි කරන පැත්තේ ඵලයක් කියන්නේ. ඒක තමයි අද මිනිස්සු නැත්තේ. ඔබ මේ පැත්තේ ඵලයක් කියලා තමයි රෝල තියෙන්නේ. වැඩක් නැහනේ. අපිට ඕනේ හරියට ගමනක් යන මිනිස්සු පමණයි. හalleluya. දෙපැත්ත ගහන මොනවද කියන්නේ?
සනුංගලේ කොයි වෙලාව හරි කූරියා ගහනවම තමයි. නේද? අපි දන්නනේ සනුංගල හරිදී සනුංගලියා ටක 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 ගාලා පොළනවා නම් අපි දන්නවා මූ කොයි වෙලාව හරි ටෝන් ගාලා ගහනවා කූරියා කියලා. ඔව් මම දන්නවා සනුංගලත් ආන්නේ සනුංගල හදන්නත් දන්නවා. මේ ලෝකේ ඕන වැඩක් කරන්න දන්නවා. හාලෙලුයා. ඕන වැඩක් කරන්න දන්නවා. හැබැයි හැම දෙයකම නිදහස තිබ්බත් ඒ හැම දෙයක්ම අපිට කරන්න අයිතියකුත් නැහැ. ඕන දෙයක් කරන්න නිදහස උන්වහන්සේ ආදම් මේවට දුන්නා. උන් මොකද කරේ නිදහසෙන්? වල්බూరు නිදහස කරගත්තා. අර මිනිස්සු අහන්නේ ඒකනේ මම කරාට දෙවියන් වහන්සේ මිනිස්සු මැව්වා නම් ඇයි දෙවියන් වහන්සේ මේ මිනිස්සයාට ගිනි බිලක් මැව්වේ? උන්වහන්සේ දැනන් හිටියේ නැද්ද මේ මිනිස්සයා අකීකරු වල ඒකට යනවාට? උන්වහන්සේ මිනිස්සයා මවලා මිනිස්සයාට තන්නේ කරම සුව කැමැත්ත දුන්නා. උඹලට යහපත තියෙනවා නපුර තියෙනවා. උඹලා යහපත කරොත් මේක වෙන්නේ නපුර කරොත් මේක වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේට පෙන්නලා දුන්නා. මිනිස්සයා කැමැත්තෙන් තමයි යන්නේ. දැන් කැමැත්තෙන් තමයි හොගාන පොකුරට යන්නේ. ගිනිවිලට යන්නේ. තේනද? කැමැත්තෙන් තමයි අර සදාතන ගින්නට යන්නේ. ඔබත් අද කැමැත්තෙන් යන කෙනෙක්ද? ඔබට ඔබගේ යාළුවා හැමතිස්සෙම ඔබගේ යැහැලිය ඔබට වැරදි මාවට යන්න කියලා කියනවා නම් දේශනා කරන්න තව පොඩි සාමිල් කෙනෙකුත් ඇවිල්ලා ඉන්නේ. එයා මට කියනවා දේශනා කරන්නේ මෙහෙමයි කියලා. ඔව් එනත් එනවා කියන්නේ. එයාට කියන්නේ. තාම නෑ. ඔව්. තාම අවුරුද්දක් පිරලා නෑ දේශනාත් කරනවා. හාලෙලුයා දෙවියන් වහන්සේට ස්තුති වේවා. එහෙම තමයි ඉන්න ඕනේ. ආමේන්. ස්වාමීන් වහන්සේ අපි එළම නම තිබෙම එළම දෙවියන් වහන්සේලා ස්වභාවයේ අනාගත වක්තු වෙන්න ඕනේ. හාලෙලුයා. හැබැයි අපි නීද නැද්ද කියලා දන්නේ නැහැ. ඒකනම් අනාගත වක්තු කෙනෙක් වෙනවා. හැබැයි දෙමව්පියෝ ඌ අරගෙන යන විදිය හැටියට තමයි. එහෙනද? තමුන් දෙන්න එතන මාර්ගවල ගියොත් එහෙම කවදාකවත් ඒගොල්ලගේ ජීවිතේ ස්වාමීන් වහන්සේගේ සලස්ම දෙන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ සලස්ම ඒ දරුවා තුල වෙලා ඒ දරුවා දෙවියන් වහන්සේ තුල උසස් ස්ථානයේ ඉන්නවා දකින්න ඕන නම් ස්ථිරව ඔබගේ ගැළවීමේ මාවත තියාගන්න. පැහැදිලිද මං කියන්නේ? කොච්චර සල්ලි තිබ්බත් කොච්චර දේපල තිබ්බත් වැඩක් නැහැ. දෙවියන් වහන්සේගේ මාවතේ ස්ථිරත්වය නැත්තම්. හාලෙලුයා. ඔක් කියවන්න අනිත් එක. හේබ්‍රෙව් පොතේ කියවද? හේබ්‍රෙව් නෑ කියන්නේ. හේබ්‍රෙව් 3:13. කියව 10:24 කියව. හේබ්‍රෙව් 10 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. තවද ප්‍රේමයටද විශ්වාසව සිටිනසේක. තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොළඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීමක් නැර ඒ දවස ලංවන බව නුඹලාට පෙන්න ප්‍රකාරයට වඩා එකිනෙකාට ආවද කරමු. හාලෙලුයා. දැන් මොක අපි කවුරු හරි අපිට කියනවාද මං කරාට අනේ මේ අපිට උත්තරට යන්න බෑ. අපිට නමුත් අපිටම කියලා රැස්වීමක් දීලා තියෙනවා. පැහැදිලිද? අපිටම කියලා රැස්වීමක් දීලා ඒ රැස්වීමේ තමයි ඔබ ඉන්නේ. ස්වාමීන් වහන්සේ එක එක්කෙනාව කැඳවපු දැන් තියෙනවා. උස්තැනට කැඳවපු කෙනා උස්තැන, පාත්තැනට කැඳවපු කෙනා මධ්‍යම තැනට කැඳවපු කෙනා මධ්‍යම තැන. ස්වාමීන් වහන්සේ ඔබටම කියලා රැස්වීමක් කැඳවලා තියෙනවා. එතන ඔබ ඉන්න ඕනේ මොන දෙයාවත්. තේරෙනවද? එහෙනම් මෙතන සම්බන්ධතාවයේදී පවකලාට ඔබව අදින්න පුළුවන්. මම නේද? පවකේ සුභාරංචිය දෙනවා අපේ සභාවේ ගැලවිච්ච අයටම මේ කොහෙද යන්නේ? මේ සුභාරංචිය දෙන්න ඇවිල්ලා මේ සභාවල් වලින් සුභාරංචිය මම මේ යනවනේ අර පාස් සංජීව ළඟට යනවා මේ නමස්කාර කරනවා සෝමේට යනවා. අයියෝ යන්න එපානේ. යන්න එපා. යෝ පිස්සුද ඔයාට? අයියෝ ඔක චූටි සභාවක්. අනේ මට මොලේ හොඳ නැත්නම් ස්ථිර තැනක්වත් නැහැ. එන්න අනේ අපේකට. එන්න අපේකට. මේ තමන්ට දීපු මොනවද කියන්නේ? රැස්වීමක් තියෙනවා. තමන්ටම දීපු දෙයක් තියෙනවා. තේරෙනවද? ඒක තමයි කියන්නේ නරක සම්බන්ධතාවයකට වාක්‍යලට එම අපිටත් බෑ එහෙම කරන්න. තේරෙනවද? තව දේව සභාවකට යනවා අයියෝ යන්න එපානේ. ඔයා එන්න මේ අපේ පාස් සංජීව තමයි සුවමේයක් තියන්නේ. අපිට එහෙම කතා කරන්න බෑ කවදාවත්. හැබැයි වැටිලා පොඩි වෙලා නාස්ති වෙලා ගිය මිනිහෙක් සභාවකට යන්න නැතුව ඉන්න මිනිහෙක් නම් අපිට කියන්න පුළුවන් උපදෙස් දෙන්න පුළුවන්. ඔයා යන්න සභාවට.
බෑමයි කිව්වොත් එහෙනම් එන්න කමක් නෑ අපේ එකට මොනා කරන්නද? බෑමයි කිව්වොත් මේ මිනිස්යාට තියෙන කාරණා තියෙන්න ඕනේ හැබැයි. තේරෙනවද? අපි ඉස්සෙල්ලා බැලුවා නේ මොකද දේවදාසය දාසියතුල ආධර්මිෂ්ඨකම් තියෙන්න ඕනේ. තේරෙනවද? මේ මොනවාද ඉවසීම නැතිකම තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ගොඩක් ඔයගොල්ලන්ට මම කියලා දුන්නා. ඉගැන්වීම නැතිකම තියෙන්න ඕනේ. එහෙනම් ඔබට පුළුවන් එයාට කියන්න දේවල් තියෙනවා. තේරෙනවද? එහෙනම් එයාට පුළුවන් හරි යන්න. හරි වාට එහෙනම් යන්න පුළුවන්. එයා කිව්වොත් එහෙම මම අතන බෑ මම දකින්නේ පාපය. තේරෙනවද? පෞකාර මිනිස්සු මේ දේවල් කරන්නේ. මේ පාසල ඉන්නවා මොනවද කියන්නේ? හොරජාවාරම් කරන්නේ. අපි පංග කරාට ඒගොල්ලොත් එක්ක සේවයට සම්බන්ධ වෙන්න ගිහිල්ලා අපිට දැනගත්තට පස්සේ මම දේශනා කරා. යකඩ මම ඉන්නේ දෙවියන් වහන්සේගේ දේශනා කරද්දී ඇදහිලිවන්තෙන්ට ඉන්න බෑලු. ඇදහිලිවන්තෙන්ට වැඩි මම දන්න පාස්ටර්ට ඉන්න බෑ කියලා. ඊට පස්සේ අපි එලවන්න කුමන්ත්‍රණය කරද්දී අපි ඉතිසලා එළවුණා. අපි එළවන්න කුමන්ත්‍රණය කරද්දී අපි ගියා. ඉතිසලා අපි අකුල ගත්තා අපේ බඩු මුට්ටු ටික අපි ඉල්ල ගත්තා අපි ගියා යන්න. ඇයි ඒ? හොරජාවාරම් කරනවා. මිනිස්සුන් විශාල ලෙස මුදල් අරගෙන මේ රටවල් වලට ගේනවා. මේ දේවගතිවරයෙක් කරන්නේ මේ. තේරෙනවද? හැබැයි විශාල ලංකාවේ සභාවල් එක්ක එකතු වෙලා ඉන්නේ. පුදුම කන්ටැක්ට්ස් තියන්නේ. මිනිස්සු ආදරෙත් එයාට. ඒක තමයි කියන්නේ හොරුන්ට තමයි අද ගොඩක් කට්ටිය ආදරය කරන්නේ. විශාල වශයෙන් ආදරය කරන්නේ. විශාල වශයෙන් එක පාස්ටර් ලංකාවේ කිව්වලු මට ගොඩක් සල්ලි හම්බ වෙනවා වැඩිය මම වෙන්නේ ඉතාලියෙන් කිව්වලු. අපි දන්න අපේ සභාවෙන් ගිය අර 175ම මුන්ට මෙහෙ ඉති රුපියලක් දාගන්න බෑ ගැටේට. අතර එවුලනවා. කීපාරක් දාන්න දෙපාරක් කියලා කල්පනා කරනවා. හැබැයි ලංකාවේ පාසල සල්ලි දානවලු. ඇයි ඒ? හාස්කමට. ස්වර්ගය යන්නේ නෙමෙයි. සල්ලි දැම්මා කියලා ස්වර්ගය යන්නේ නැහැ. ඒ කියන්නේ අපි සේවය දීලා තිනවා මිනිසුන්ට ඕන තරම් විදිහට දෙවියන් වහන්සේගේ දේ කරන්න දීලා තිනවා. අපි බලන්නේ කවදාකවත් ඔබ දසයෙන් එක කීයක් දානද මේ සේවය කරන්න කියලා. පංගවත් තැන් වල දසයෙන් එක දාන ගන්න ලියා ගන්නවා පාස්ටර්. පේෂිට් එක ඉල්ල ගන්නවා. ඉල්ලගෙන චෙක් කරලා බලනවා. අපිට ඒක වෙනවා. ඔයා දැම්මත් එකයි, ඔයා නොදැම්මත් එකයි. දෙවියන් වහන්සේගේ දේ අපි කරගෙන ඉස්සරහට යනවා. හalleluya. ඒක දාන එක ඉන්න ඕනේ හිතින්. හදවතින් එන්න ඕනේ මම ස්වාමීන් වහන්සේගේ රාජ්‍යෙට මම කොච්චර දාන්න යනවද කියලා. හැබැයි දසයෙන් එකෙන් අපිට බෑ පෞද්ගලික දේවල් කරන්න. ඒක වෙනම පාඩම. ආමෙන්. හalleluya. ඒ නිසා මොකද වෙන්නේ? අපිට තියෙනවා ස්වාමීන් වහන්සේ කැඳවපු රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීම අපි තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවටද පොළොමොඩ පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු. සමහරුන්ගෙන් පුරුද්ද ලෙස අපේම රැස්වීම අත්නෑර ඒ දවස්වල ලන්න බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩා එකිනෙකාට අවවාද කරමු. හalleluya. අවවාද කරන්නේ මෙතන ඔයගොල්ලෝ කියන්නේ මෙතෙන්ට ආව බයින එක තමයි කරන්නේ. ඒක තමයි බයිනෝ කියන අවවාද කරනවා. අවවාද කරනවානේ නේද? බයිනවා කියන්නේ දැන් අපේ අම්මලා අවවාද කරද්දී අපි කියන්නේ මල කරදරේ යන්නේ අම්මගෙන් තාත්තගෙන් බයිනවා අරක කරන්න එපා බයිනවා මේක කරන්න එපා බයිනවා. අම්මලා බයින එකද කරන්නේ? අවවාද කරන එක කරන්නේ. ඒ වගේ තමයි මමත් අවවාද කරන එක තමයි කරන්නේ. හalleluya. මොකද ස්වාමීන් වහන්සේගේ දෙන අනුබලාගේ රැස්වීමේදී අවවාද කරපන්න එකිනෙකාට කියලා බිම කනවා ළමයා. දෙන්නේ හalleluya. උදේ අපි හොදලා තියන්නේ ඊයේ ඔයාට කන්න නෙවෙයි අපි සෙනසුරාදා දවල් එන්න එතකොට අපි දෙන්නා ඔයාට හොදන්න. හalleluya. පැහැදිලිද ඔයාලට මම කියන එක? තේරෙනවද? අවවාද කරන්න කියලා දෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ අවවාද කරන්න තුව සැනසීම වාක්‍ය කියලා හරි ඔය ආරි ශාස්ත්‍රයනේ. ඔය සුදුලි අරේවා කොණ්ඩේ ගපුවම උලා ලස්සනයි. කොණ්ඩේ පිළලා ඔහම ඉන්න ජෙල් ටිකක් ගාපුවා තව ලස්සනයි. නේද? රවුල් කට්ටේ ගාපුවම ලස්සනයි. ෂෝ ටයි එකක් එහෙම වෙනවා පුතාට තව ලස්සනයි. එහෙම කියලා ඕමෙන් මේම කියලා දේශනා කුඩු නම් කියලා සිස්ටර්ට ලස්සනයි. හරියම මේකප් ටිකක් දාන්න ලස්සන හොඳ නැන්දලා ඉන්න. හරි ඔහම කියලා නේද? හරිනාවේදී ලස්සනයි පුතා ඔන්ද කියලා නේද? එහෙම කියලා නවලවල හරි බව හරිසෝ. තේරෙනවද? අපිට චූන් අරුට චූන්. තේරෙනවද? දෙචූන් එතකොට. හැබැයි ස්වාමීන් වහන්සේව චූන් එකේ තියාගෙන ඉන්න දැනගන්න ඕනේ. හalleluya. ස්වාමීන් වහන්සේ තුළ හැමදෙස්සම සම්බන්ධතාවය තියාගන්න ඕනේ. ආමෙන්. අපි බලමු
ඒකෙම තව විනාඩි 5යි. හේබ්‍රෙය පොතේ තුන්වෙනි පරිච්ඡේදය 13 අපි කියුවා. අපි ඒක කියුවා. ඕනේ. බෞද්ධිස්ම ලබා ගන්න ඕනේ. හalleluya. දෙවියන් වහන්සේ තුල යන මිනිස්සයා තමන් කරන ඔක්කොම බෞද්ධිස්ම ලබලා ඉන්නේ. මේක අන්තර්ජාලය මගින් අහන අය ඉන්නවා. අපි දෙවියන් වහන්සේ තුල යනවා කියනවා. බෞද්ධිස්ම ලබා ගන්න ඕන අනිවාර්යෙන්. හalleluya. මොකද නේද වෙලා තියෙන්නේ? ඇයි බෞද්ධිස්ම ලබා ගන්නවා කියලා කියන්නේ? මේ බෞද්ධිස්ම ලබා ගත්තා කියලා ඔබ ස්වර්ගය යන්න යන්නේ නැහැ. නමුත් බෞද්ධිස්ම ලබන්න ඕනේ. ඒක සංකේතයක්. ඒක ඔබගේ පාපය මකාලීමේ සංකේතයක්. තේරෙනවද? මේක කරන්න මම ලැජ්ජයි යන්නේ. අයියෝ වතුරේ ගිහිලා මෙහෙම උඩට එන්න ලැජ්ජයි. තේරෙනවද? එහෙම ලැජ්ජ වෙන එකාට කවදාකවත් ස්වර්ගය යන්නත් බැහැ. ඇයි ඒ? ප්‍රසිද්ධ වෙන්න කැමති නැහැ. මම දෙවියන් වහන්සේ තුල ගැලවීම ලැබුවා. ගැලවීමේ එක්තරා සාහිතිකයක් තමයි මේ බෞද්ධිස්මය. තේරෙනවද? මේක මොනවද කියන්නේ? ලෝකාකාර පෙන්නීමක් අපි ස්වාමීන් වහන්සේ තුල. නමුත් ඒක අපේ අතුලාන්තයෙන් වෙන්න ඕන. මේ අතුලාන්තයෙන් මේ බෞද්ධිස්ම පව කරාට මේ වතුරේ ඔබලා ගන්න එක නේද? අපි දකින්නවා නේ. ඒක නිකන් ලෞකික දෙයක් වගේ දකින්නවා. නමුත් අපි ස්ටයිල් එකකට කරනවා දැන්. බෞද්ධිස්ම කෙනෙක් ස්ටයිල් එකකට කරනවා. පස්ස එළියේ පුතා මේසමේ අම්මලා නාවනවා වගේ තමයි බෞද්ධිස්ම කරන්නේ. අයි පාසල වතුර ටිකක් යන්න හොඳ නැහැ. එහෙම නෙවෙයි. බයිනවනම් දෙන්නම බයින්න ඕනේ ගඟට. දැහැලා තමයි අරවත් ඔබලා ඉන්න ඕනේ ස්ටයිල් එකට බෞද්ධිස්ම කරලා හරියන්නේ නැහැ. පුදුම නේද? අපි තොම ටිකක් බැලුවා ටෙස්ට් කරලා අපිට කරන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ දුන්නේම නැහැ කරන්නේ. දුන්නේම නැහැ. එහෙම බෞද්ධිස්ම කරන්න. තේරෙනවද? අපි වතුරේ බහින්න වුණා. මමත් නෑම තමයි බෞද්ධිස්ම කරද්දී. සෙල්ලන්නේ නැහැ. අනිත් පැත්තට ඔබලා ගන්නවා කියන්නේ අපි අත්‍යම් කූරියා ගහනවා වගේ වෙනවා. මෙතන අපි බෞද්ධිස්ම අනිවාර්යයෙන් ලබන්න. බොහෝ දෙනෙක් මේ බෞද්ධිස්මය ගැන වැරදියට වැටහීමක් තියාගෙන ඉන්නවා. බෞද්ධිස්මයේ වචනය යනු දිහේ ගිල්වීම, සේදීම බයිබලයට අනුව ඔබගේ විශ්වාසය තහවුරු කිරීම හා පෙරලා ගන්න රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 3-4. උන්වහන්සේ අනුගමනය කිරීම, ප්‍රකාශ කිරීමේ මාර්ගයයි. දිහේ ගිල්වීම අදහස නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග මැරුණු බව ප්‍රකාශ කිරීමයි. හalleluya. දැන් අපි ක්‍රිස්තුස් වහන්සේ සමග මොනවද උනේ? කුරුසිය එන ගැහුවා නේද? අපි එන ගැහුවා නම් අපි ඒකේ සහ අපිටත් යම් දෙයක් වෙන්න ඕනේ. තේරෙනවද? බෞද්ධිස්ම ලබනවා කියන්නේ හරියන්නේ අර කුරුසිය අර ගන්නවා වගේ දෙයක් තමයි එතනත් කරන්නේ. අපි ඒකේ සංකේතයක් තමයි අපි ඒක කරන්නේ. අපි ක්‍රිස්තුස් වහන්සේ සමග ඒ කුරුසිය අර ගැහුවා වගේ අපි මැරිලා තේරෙනවද? අපි මැරිලා වතුර යනට යනවා කියන්නේ අපි මැරුවා කියන එක තමයි. මැරිලා අලුත් මිනිස්සෙක් ඇටියට අපි උඩට එනවා කියන එක. ආමේන්. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලට බෞද්ධිස්ම ලැබුවා වූ අප සියල්ලන් උන්වහන්සේගේ මරණයට බෞද්ධිස්ම ලැබූ බව නුඹලා නොදැන සිටින්නේද? ඔව්. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමේ කරුණ කොටගෙන මානවගේ නැගිටිනු ලැබුවාසේම අපි ජීවනයේ අලුත්කමින් හැසිරෙන පිණිස මරණය තුළට බෞද්ධිස්මයේ කරුණ කොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමු. මක්නිසාද උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටිමු නම් උන්වහන්සේගේ නැගිටීමේදී සමානත්වයෙන් සම්බන්ධ වන්නෙමු. හalleluya. තේරෙනවද? එහෙනම් අපි උන්වහන්සේ සමග ඒ මරණයට සම්බන්ධ වෙනවා. තේරෙනවද? අපි බෞද්ධ වල සුද්ධ මිනිස්සෙක් කියලා තමයි නෑ. හැබැයි ඔබගේ ඒ සුද්ධකම ඔබ ආරක්ෂා කර ගන්න ඕන. හalleluya. ඔබ බෞද්ධිස්ම ලබා ගන්න ඕන. ඔබගේ මොනවද කියන්නේ ආත්මික වර්ධනය විය හැකි අය සමග සම්බන්ධතාවය පවත්ව ගන්න. ඒ වගේම සෑම දිනකම දෙවියන් වහන්සේ වෙනුවෙන් කාලයක් වෙන් කරගෙන උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න. බයිබලය උගන්වන අවවාද කරන දෙවියන් වහන්සේ ගැන කතා කරන තරවට්ටු කරන දේව සභාවක ඔබ සමාජිකයෙක් වෙන්න. ඔබගේ ගැලවීම පිළිබඳ වඩා දැනුවත් වීමක් ඇතුව ඉන්න. ගොඩක් අයට මේ ගැලවීම පිළිබඳව දැනුවත්කමක් නැහැ. හalleluya. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ මම හිතනවා ඔබට දෙවියන් වහන්සේලා මම කතා කරපු කාරණාවල් ගොඩක් වෙලාවට වැටහෙන්නේ නැති. හalleluya. ස්වාමීන් වහන්සේ ඔබට ගොඩක් වෙලාවට ඔබට තේරුනේ නැති දෙයක් කියලා ඔබ නැවත ගිහිල්ලා
මේ මම මේ කියලා දුන්න දේවල් ඔබ දාලා අහන්න ආපම ඔබට ගොඩක් දේවල් වැටහෙයි. ඔබගේ සම්බන්ධතාවය ඉතාමත් වැදගත් දෙවියන් වහන්සේට. ඒ වගේම තමයි ලෝකයේ තියෙන සම්බන්ධතාවය ඔබගේ යහපත් සම්බන්ධතාවයක් තියෙනවා. මම කියන්නේ නෑ පෞකාරයෙන් ඈත් වෙලා ඉන්න කියලා. හැබැයි කතා කරද්දී අපි ඉස්සෙල්ලා දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්න. තේරෙනවද? සිරික්කල් දාන්න යන්න එපා වැඩි. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. පැහැදිලිද ඔයගොල්ලෝ මම කියන එක? තේරෙනවද? අපිට බෑ. අපිට ලෝකයේ මනුෂ්‍ය වගේ හැසිරෙන්න බෑ. තේරෙනවද? අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා හැමතිස්සෙම පෙන්වන්න ඕන. මම දකින්න ඕන ඔයගොල්ලෝ හැම කෙනෙක්ගේම වෝල් එකේ දෙවියන් වහන්සේගේ වචනය හැමදාම ෂෙයා වෙනවම දකින්න ඕන. හalleluya. ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරන්න යනවා. අපි හැමතිස්සෙම දෙවියන් වහන්සේව පෙන්නන අපි ස්වාමීන් වහන්සේගේ සාක්ෂිකාරයෝ හැටියට අපි හැමතිස්සෙම නැගී සිටින්න ඕන. හැම කෙනෙක්ම නැගිටින්න මේ වෙලාවේ. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. අපි දෙවියන් වහන්සේව අපි දෙවියන් වහන්සේ මේ පොළවේ අපි ස්වාමීන් වහන්සේගේ සාක්ෂිකාරයෝ. අපි ස්වාමීන් වහන්සේගේ සාක්ෂිකාරයෝ හැටියට මේ යන්නා වූ ගමනේ අපි දෙවියන් වහන්සේ තුල උන්වහන්සේව ඇඳිනගෙන අපි යන්න ඕනේ. උන්වහන්සේ අපිට දෙන්නා වූ අවවාද අනුශාසනාවල් අපි දරාගෙන අපි යන්න ඕනේ. ඒවා අහලා අපේ සිත ඉරුණම අපේ සිත කැඩුනම ඒක අපි දෙවියන් වහන්සේගේ මොනවද කියන්නේ වචනේ නැමැති වතුරෙන් අපි අපිට අපේ ඉරුණාවසින් අපේ ඒ කැඩුණාවසින් අපි පුරව ගන්න ඕන. හalleluya. අපි ස්වාමීන් වහන්සේට මේ වෙලාව අපි ව්‍යාංශ කරමු දෙවියන් වහන්සේට. ස්වාමිනී ඔබට ස්තුති කරනවා මගේ තාත්තේ. ආදර දෙවි පියාණී ඔබ වහන්සේට ගෞරව කරනවා මගේ දෙවියන් වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේ අපිට කතා කරන්න, උගන්වන්න, තරවට්ටු කරන්න මේ දුන්නා වූ කාලය නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා මගේ දෙවි පියාණනි. ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ බලවන්ත පියාණන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපිට ගැළවීම ගැන, ස්වාමීන් වහන්සේ සම්බන්ධතාවය ගැන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපිට කතා කරා මගේ දෙවියන් වහන්සේ. ස්වාමීන් අපේ ජීවිතේ තියෙන වැරදි දේවල්, මගේ ජීවිතේ පෞද්ගලික දේව සේවකයෙකුට තියෙන වැරදි දේවල් ගැන ස්වාමීන් වහන්සේ මට කතා කරා මගේ දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා, තාත්තේ වහන්සේට ගෞරව කරනවා. ස්වාමීන් වහන්සේ අපිට උදව් කරන, උපකාර කරන දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා. සියල්ල වහන්සේගේ හස්තයට බාර කරනවා. ස්වාමීන් ආශිර්වාද කළමෙනව ස්වාමීන් පැමිණියා සියලු දරුවන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ස්වාමීන් වචනේ අහලා දෙවියන් වහන්සේ ස්වාමීන් තව ස්වාමීන් උගත්කම ලබාගෙන තව ඉදිරියට ඔබ වහන්සේ කරුණාව මේ දරුවන් තුළ තවන්න කියලා මම ඔබ වහන්සේට බාර කළ යාඥා කරනවා. ආශිර්වාද කළමෙනව ස්වාමීන් දෙවියන් වහන්සේ වචනේ ප්‍රකාශ කරද්දී මගෙන් අඩුපාඩුකම දුර්වලකමක් වුණා නම් ස්වාමීන් ඔබ වහන්සේ මටද ස්වාමීන් අනුකම්පා කරලා ස්වාමීන් ආශිර්වාද කරන්න. ස්වාමීන් සභාවට ආශිර්වාද කරන්න. ස්වාමීන් සභාවේ දෙවියන් වහන්සේ ස්වාමීන් මේ සභාවේ පය ගහලා දෙවියන් වහන්සේ සේවය කළා ආහ්ක ගියව හැම කෙනෙක් ගැන ආචාර කරනවා. ස්වාමීන් ඒ අය නැවත හැරිලා ඉන්න ඕනේ. ස්වාමීන් දෙවියන් වහන්සේ ස්වාමීන් දෙවි පියාණන් ඔබ වහන්සේ ඔබ ගෙනෙන්ට ඕන ප්‍රකාරය ඔබ වහන්සේ දකින්න මගේ දෙවියන් වහන්සේ. ස්වාමීන් අපි අද ඉඳලා ඒ අය ගැන තව ආචාර කරන්න යනවා දෙවියන් වහන්සේ. ස්වාමීන් ඔවුන් එන්න ඕනේ දෙවියන් වහන්සේ. අද ඔවුන් ගිහලා ස්වාමීන් අපි සභාවේ මෙන් වුණා ප්‍රීතියෙන් ඉන්නවනම් ඒ ප්‍රීතිය නැති කරලා ඔබ වහන්සේ ගේන්ට් කියනම මේ ආචාර කරන මගේ දෙවියන් වහන්සේ. ස්වාමීන් මක්නිසාද ස්වාමීන් ලෝකේ දේවල් ලබලා ඔවුන් දෙවියන් වහන්සේ අපායට යනවට වැඩිය හොඳයි මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි ඔවුන් දෙවියන් වහන්සේ ස්වාමීනි දුකෙන් දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා දෙවියන් වහන්සේ ඔබ වහන්සේව නැවත පිට අරගෙන ස්වර්ග රාජ්‍යයට යන්නේක මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි දෙවියන් වහන්සේ ස්වාමීනි විශාල මාවත්වල ගිහිල්ලා යක්ෂයාගේ මාවතට යන්නව දරුවෝ පාර කළ යාත්‍රා කරන නැවත ඔබ වහන්සේ ගෙනෙන්න කියලා යාත්‍රා කරන පටු මාවතේ යන්න ඔබ වහන්සේ ඔවුන් නැවත ගෙනෙන්න කියලා මම යාත්‍රා කරන සාත්තේ ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ස්වාමීනි උපකාර කරන්න පැමිණියා සියලු කුඩා දරුවන් ඉදලා වැඩිමහල් සහෝදරි සහෝදරයන්ට ආශිර්වාද කරන්න කියලා මම යාඥා කරනවා. ආශිර්වාද කරනවා. සභාවේ සියලු දෙනාට ආශිර්වාද කරනවා. ස්වාමීන් ඒ වගේම දෙවියන් වහන්සේ ස්වාමීනි මේ දෙනවා අපි බලාපොරොත්තු වෙන ස්ථානය ගැන යාඥා කරනවා. තාත්තේ මේ මිනිස්සුගේ සිත් වලට කතා කරන්න ස්ථිර ස්ථානය දෙවියන් වහන්සේ අපි තාස්සයි මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි මේ දේවල් හැමදාම කරන්න බෑ මගේ දෙවියන් වහන්සේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ ස්ථිර ස්ථානයක් අපිට දෙන්න කියලා යාඥා කරනවා. ඒක ඔබ වහන්සේ කැමැත්තම වෙන්න ඕනේ කියලා යාඥා කරනවා. ආශිර්වාද කළමෙනව ආශිර්වාද කළමෙනව නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. පියාණන් වහන්සේ කරුණාව පුත්‍ර යේසුස් වහන්සේගේ ප්‍රේමයන් සුදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් මඟ පෙන්වීමත් ඔබ සියල්ලන් සමග මතු සදාට අප සමගද පවතිනසේක්වා. ආමෙන්. යන්න සාමෙන් ප්‍රීතියෙන් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න. ජේසු ඔබට ගොඩක් ආදරය කරනවා. ජේසු පිටරයි.